මූලාසනයේ සිටින එළඹෙන පළාත් සභා මැතිවරණයේදී අපේ පක්ෂය නියෝජනය කරමින් කඩුවෙල ආසනයෙන් තරඟවදින සරත් පතරන සහෝදරයගෙනුත් ඒ වගේම වේදිකාවේ සිටින එළඹෙන පළාත් සභා මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් අපේ පක්ෂයෙන් තරඟවදින කණ්ඩායමේ නායකත්වයේ දරන අපේ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත සහෝදරයගෙනුත් ඒ වගේම වේදිකාවේ සිටින එළඹෙන පළාත් සභා මැතිවරණයේදී අපේ පක්ෂය නියෝජනය කරමින් තමුන්නාන්සේලාගේ කඩුවෙල ආසනයෙන් තරඟවදින රංජන් ජයලාල් සහෝදරයගෙනුත් අසිත නිරෝෂණ සහෝදරයගෙනුත් ගාමිණී සරත් කුමාර සහෝදරයගෙනුත් ඒ වගේම සාන්ත ජාගොඩ සහෝදරය ඇතුළු මෙම අවස්ථාවට සහභාගී වෙලා සිටින තමුන්නාන්සේලා සියලු දෙනාගෙන් අවසරයි. විශේෂයෙන්ම අපි තමුන්නාන්සේලා හම්බ වෙන්න මේ මාළඹේ නගරයට ආවේ දැන් මාර්තු මාසයේ 29 වෙනිදාට ආයේ ඡන්දයකට දින තීන්දුව කරලා තිබෙනවා. මේ මාර්තු මාසයේ 29 වෙනිදා පැවැත්වෙන ඡන්දෙදී තමුන්නාන්සේලා මොන වාගේ තීන්දුවක් මොන වාගේ තීරණයක් ගන්න ඕනද කියලා කතා බහ කරගන්න තමයි අපි තමුන්නාන්සේලා හම්බ වෙන්න ආවේ. අපි තමුන්නාන්සේලාට කෙලින්ම කියන්න. මේ මාර්තු මාසයේ 29 වෙනිදා පැවැත්වෙන ඡන්දෙදී ආණ්ඩුවට ඡන්දෙ දෙන්න එපා. මේ ආණ්ඩුව ඡන්ද දීලා තවදුරටත් ශක්තිමත් කරලා ඉස්සරහට ගෙන යන්න ඕන ආණ්ඩුවක් නෙවෙයි. ඒ නිසා මෙදා පළාත් සභා ඡන්දෙදී ආණ්ඩුවට ඡන්ද දෙන්න එපා. මම පස්සේ කියන්නම් ඒ ඇයි කියලා. ඒ වෙනුවට අපි තමුන්නාන්සේලාගෙන් ඉල්ලා හිටිනවා මෙදා සැරේ ඡන්දෙදී ජනතා විමුක්ති පෙරමුණට ඡන්දෙ දෙන්න කියලා. ඒ මොකද? තව දුරටත් මේ ආණ්ඩුව ශක්තිමත් කරලා ඉදිරියට පවත්වාගෙන යන එකේ තේරුමක් නැති තත්වයකට පත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම අපේ රටේ ආර්ථිකය විශාල කඩාවැටීමකට සහ අර්බුද ගණනාවකට රාජපක්ෂ පාලනය විසින් ගෙනල්ලා තිබෙනවා. නමුත් රාජපක්ෂ මහත්තයාගේ 90 නාලිකාවයි අර තියෙන 90 එක ඒකයි රාජපක්ෂ මහත්තයාට තියෙන කපුටා වාහිනිය. ඒ දෙක විසින් අපේ රටේ ජනතාවට පෙන්눔 කරමින් තිබෙනවා. මේ ආර්ථිකය වර්ධනය වෙනවලු මේ ආර්ථිකය ඉස්සරහට යනවලු කියලා. හැබැයි සැබවින්ම සිද්ධ වෙමින් තිබෙන්නේ ආර්ථික විශාල අර්බුද ගැටලු ගණනාවක් නිර්මාණය කරලා තිබෙනවා. අද අපේ රටේ ව්‍යාපාරික ප්‍රජාවගෙන් අහලා බලන්න මේ කඩවල් වල ඉන්න අපේ මුදලාලි මහතුරුන්ගෙන් අහලා බලන්න වෙනදට වඩා බිස්නස් අඩු වෙලාද වැඩි වෙලාද? අද බිස්නස් අඩු වෙලා තිබෙනවා. පෞද්ගලික අංශේ රාජ්‍ය අංශේ රැකියාවක් කරන අය කියන්නේ මොකද්ද? තමන්ට ලැබෙන පඩිපත ජීවිතේ පවත්වාගෙන යන ප්‍රමාණවත් නැහැ කියලා කියනවා. ඒ කියන්නේ මොකද්ද? අමාරුවෙන් ජීවත් වෙනවයි කියලා කියනවා. දීවර ජනතාව, ගොවි ජනතාව තමන් නෙලන අස්වන්න සාධාරණ මිලකට විකුණ ගන්න බැරුව විකුණගෙන ලබා ගන්න ආදායමෙන් ජීවිතේ පවත්වාගෙන යන්න බැරුව හුල්ලමින් තිබෙනවා.
අපේ රටේ අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල් රාජපක්ෂ මහත්තයා බලයට ආපු දවසේ ඉඳන් 2005 අවුරුද්දේ ඉඳන් කපලා සොච්චම් මුදලක් බවට පත් කරලා තිබෙනවා. රාජපක්ෂ මහත්තයා බලයට එනකොට 2005 අවුරුද්දේදී අධ්‍යාපනය සඳහා වෙන් කරා දල ජාතික නිෂ්පාදිතයෙන් 3.59. හැබැයි 2013 වෙනකොට වෙන් කරන්නේ දල ජාතික නිෂ්පාදිතයෙන් 1.4යි. අධ්‍යාපනයේ මුදල් රාජපක්ෂ මහත්තයා අද හරි අඩකට වඩා කපලා තිබෙනවා. මතක තබා ගන්න. ඒ විතරක් නෙවෙයි සෞඛ්‍ය සඳහා වෙන් කරන මුදල් හරි අඩකට වඩා කප්පාදු කරලා තිබෙනවා. ආර්ථිකයක් නැගලා නම් මේවා වෙන්න පුළුවන්. කඩේ බිස්නස් බහලා මහින්ද මහත්තයා කියන ආර්ථිකේ නැගලා කියලා. ගොවියට දීවරයට ජීවත් වෙන්න විදියක් නැහැ. මහින්ද මහත්තයා කියන ආර්ථිකේ නැගලා කියලා. රාජ්‍යාංශ පෞද්ගලික අංශේ සේවක සේවිකාවන්ට ලැබෙන පඩිපතෙන් ජීවිතේ පවත්වාගෙන යන විදියක් නැහැ. මහින්ද මහත්තයා කියන ආර්ථිකේ නැගලා කියලා. ඉගෙනගෙන ඉන්න තරුණ තරුණියන්ට හරියම රස්සාවක් හොයාගන්න විදියක් නැහැ. හැබැයි මහින්ද මහත්තයා කියනවා ආර්ථිකේ නැගලා කියලා. ආර්ථිකේ නැගලා නෙවෙයි ආර්ථිකේ කඩා වැටිලා තිබෙන්නේ. දැන් තමුන්නාන්සේලා ගෙවල් වල විවාහයේදී දාපු මුද්ද හරි පොඩි කාලේදී අරන් දීපු චේන් පොට හරි අතේ දාපු වලල්ල හරි අද ගෙදර තියෙනවා. අද මේ රටේ බහුතර ජනතාවගේ ආභරණ රත්තරන් බඩු අද තියෙන්නේ ගෙවල් වල නෙවෙයි උකස් කඩේ. මහින්ද මහත්තයා කියන ආර්ථිකේ නැගලා කියලා. ආර්ථිකේ නැගලා නම් මොකද? ගෙදර තියෙන්න ඕනේ ඒවා. අතේ දාගෙන ඉන්න ඕන වලල්ල. බෙල්ලේ බැඳගෙන ඉන්න ඕන චේන් පොට. ඇඟිල්ලේ දාගෙන ඉන්න ඕන මුදුව. අද තියෙන්නේ බැංකුවේ උකස් බඩු කඩේ. මොකද්ද මේ වෙලා තියෙන්නේ? ඒ විතරද තමුන්නාන්සලා මෙතන කිසිද කෙනෙක් ඉන්නවද කිසිම තැනකට ණයක් නැති. එක්ක බැංකුවට ණයයි, එක්ක අන්‍යෝන්‍ය දාර සමිතියට ණයයි, එක්ක පොලි මුදලාලට ණයයි, එක්ක අර්ථ සාධක උපස්සිරා ණය අරගෙන මේ විදිහට ජනතාව ණය උකුලක අද හිර වෙලා තිබෙනවා. ඒ කියන්නේ මොන මොකවත් නෙවෙයි. රටේ ආර්ථිකේ බරපතල අර්බුදයකට අද මුහුණ දීලා තිබෙනවා. රාජපක්ෂ මහත්තයා අවුරුදු 9ක් යනකොට අපේ රටේ ආර්ථිකය ලංකා ඉතිහාසයේ ඇති වී තිබෙන දෙවන්තම දරුණුතම ආර්ථික කඩාවැටීමකට අපේ රට ගෙනල්ලා තිබෙනවා. පහුගිය කාලේ මහ බැංකු වාර්තා උස්සලා බලන්න. ඒ මහ බැංකු වාර්තා අනුව 2013 අවුරුද්දේ මහින්ද මහත්තයාගේ ආණ්ඩුවේ මුළු ආදායම රුපියල් බිලියන 1181යි. මතක තබා ගන්න. ආණ්ඩුව උපයා ගන්න ලද මුළු ආදායම රුපියල් බිලියන 1181යි. හැබැයි රුපියල් බිලියන 1181ක් වෙනකොට ආණ්ඩුවට 2013 අවුරුද්දේ සිද්ධ වුණා. තමන් අරගෙන තිබෙන ණයවලට ඒ අවුරුද්දේ ගෙවිය යුතු වාරිකේ මේ මුළු ණය නෙවෙයි. එම අවුරුද්දේ ගෙවිය යුතු වාරිකේ එතෙක් අරගෙන තියෙන ණයවලට 2013 ගෙවිය යුතු ණය සහ පොලි වාරිකේ රුපියල් බිලියන 1194යි. ඒකේ මොකද්ද කියන්නේ? අද රජයට සිද්ධ වෙලා තිබෙනවා ආණ්ඩුව උපයා ගන්න මුළු මුදල් ප්‍රමාණය ණය වාරිකේ ගෙවන්නත් මදි වෙන තත්වයකට මුහුණ දෙන්න. කල්පනා කරලා බලන්න. ආණ්ඩුව උපයා ගන්න මුළු මුදල් ප්‍රමාණය 2013 අවුරුද්දේ රුපියල් බිලියන 1181යි. ණය පොලි වාරික ගෙවන්න ඕන රුපියල් බිලියන 1193ක්. 2012 අවුරුද්දේ ආණ්ඩුවේ මුළු ආදායම රුපියල් බිලියන 1051යි. හැබැයි ආණ්ඩුවට ණය පොලි වාරික ගෙවන්න ඕන වුණා
රුපියල් බිලියන 1074ක්. ඒ කියන්නේ මොකද්ද? ආණ්ඩුව උපයා ගන්න මුළු මුදල් ප්‍රමාණය ණය පොලි වාරික ගෙවන්නත් මදි. රාජපක්ෂ මහත්තයෝ මේකද රටක ආර්ථික වර්ධනය? රාජපක්ෂ මහත්තයෝ මේකද රටට අත්පත් කරලා දීලා තිබෙන සමෘද්ධිය? රාජපක්ෂ මහත්තයෝ මේකද රටට උරුම කරලා දීලා තිබෙන ආශ්චර්ය? රටේ අවුරුද්දක ආදායම ණය පොලි වාරික ගෙවන්නත් බැරි තරමට රටේ ආර්ථිකය බංකොලොත් කරලා තිබෙනවා රාජපක්ෂ මහත්තයයි මහත්තයාගේ පවුලයි පවුල වටේ ඉන්න කල්ලියම. කල්පනා කරලා බලන්න. ඒ විතරක්ද? අද ආණ්ඩුවට සල්ලි හොයාගන්න බැරුව තිබෙනවා. මුදල් ඇමතිවරයා හැටියට රාජපක්ෂ මහත්තයාට මම අභියෝග කරනවා. පුළුවන් නම් කියන්න ජනවාරි මාසේ රාජ්‍ය සේවකයන්ට පඩි ගෙව්වේ කොහොමද කියලා. කොහොමද පඩි ගෙව්වේ? භාණ්ඩාගාරේ සල්ලි වලින්ද නෑ. භාණ්ඩාගාරේ සතයක්වත් නෑ අද. ජනවාරි මාසේ රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවන්න සිද්ධ වුණේ ලංකා බැංකුවෙන් ණයට අරගෙන. අද රාජපක්ෂ මහත්තයාට රාජ්‍ය සේවකයන්ගේ පඩි ගෙවන්න ලංකා බැංකුවෙන් ණයට ගන්න වෙලා තියෙනවා. ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ අග වෙනකොට භාණ්ඩාගාර account එක භාණ්ඩාගාරේ ගිණුම ඒක තියෙන ලංකා බැංකුවේ. භාණ්ඩාගාරයේ ගිණුමේ ඕඩි එක බැංකුව අයිරාව රුපියල් මිලියන 76000යි. ඔන්න රාජපක්ෂ මහත්තයාගේ කෙරුවාව. භාණ්ඩාගාරය හිස් නෙවෙයි. භාණ්ඩාගාරයේ පතුලත් හිල්ලලා තිබෙනවා. මතක තබා ගන්න. භාණ්ඩාගාරයේ account එකේ ලංකා බැංකුවේ තිබෙන භාණ්ඩාගාරයේ ගිණුම දුවන්නේ බැංකුව අයිරාවක. කොච්චර බැංකුව අයිරාවක්ද? මිලියන 76000ක බැංකුව අයිරාවකින් තමයි රාජපක්ෂ මහත්තයාගේ භාණ්ඩාගාරය අද ණය වෙලා තිබෙන්නේ. එනිසා අපේ රටේ ආර්ථිකය ලංකා ඉතිහාසයේ නොවු විරූ ප්‍රමාණයකින් කඩාවැටීමකට අර්බුදයකට අද මේ රාජපක්ෂ පාලනය විසින් පත් කරලා තිබෙනවා. දැන් මොකද්ද රාජපක්ෂ මහත්තයාට වෙලා තිබෙන්නේ? රටේ සියලු දේවල් කරන්න අද රාජපක්ෂ මහත්තයාට ණයට ගන්න වෙලා තිබෙනවා. උපයා ගන්නා මුළු මුදල් ප්‍රමාණය ණය පොලි වාරිකයට ගෙවුවට පස්සේ ආණ්ඩුවේ සියලු වැඩ කටයුත්තක්ම කරන්න වෙලා තිබෙන්නේ ණයට. සාමාන්‍ය රටේ ජනාධිපතිවරයාට කණ්ඩ දෙන්නේ ආණ්ඩුවේ සල්ලි වලින්. හැබැයි අද ආණ්ඩුවට සල්ලි නැහැ. ඒවා ණයට ගන්න වෙලා තිබෙනවා. ඒ නිසා අද රටේ ජනාධිපතිවරයා කන්නේ ණයට මතක තබා ගන්න. චීන එක්සිම් බැංකුවේ හරි ජපානයේ දෙබික් බැංකුවේ හරි එහෙම නැත්නම් කුවේට් අරමුදලේ හරි ලෝකේ තියෙන සියලු ණය දෙන ආයතන වලින් ණයට අරගෙන තමයි රාජපක්ෂ මහත්තයාට උදේ ආහාර වේල සපයා ගන්න සිද්ධ වෙලා තිබෙන්නේ. රටේ ජනතාව ගැන කවර කතාවද? රටේ ජනාධිපතිවරයාට ණයට කන්න වෙලා තිබෙනවා නම් රටේ ආර්ථිකය ජනාධිපතිවරයාගේ වාහනේට තෙල් ගහන්නේ ආණ්ඩුවේ සල්ලි වලින්. ආණ්ඩුවට සල්ලි නැහැ. ඒවා ගන්නේ ණයට. ජනාධිපතිවරයා වාහනේට තෙල් ගහන්නේ ණයට. මතක තබා ගන්න. අර්ලියගහ මන්ත්‍රී බිල ගෙවන්න ආණ්ඩුවෙන් ගෙවන්නේ ඒවා. ලයිට් බිල, වතුර බිල. ඒවා ගෙවන්න ආණ්ඩුවට සල්ලි නැහැ. ඒවා ගෙවන්නේ ජයිකා බැංකුවෙන් හරි, දෙබික් බැංකුවෙන් හරි, එක්සිම් බැංකුවෙන් හරි, කුවේට් අරමුදලෙන් හරි ණයට අරගෙන. රාජපක්ෂ මහත්තයෝ ලැජ්ජ නැද්ද? අපේ රට ගෙනල්ලා තියෙන තැන තමුන් ණයට කන තැනකට අපේ රට ගෙනල්ලා තිබෙනවා. ඔන්න ආර්ථිකය කෙරුවා. ඒ විතරක්. ණය දෙන හැම ආයතනයක්ම කොන්දේසි දාන. ඒ දාන කොන්දේසි වෙන මොකවත් නෙවෙයි. හැම ණය දෙන ආයතනයක්ම අපේක්ෂා කරනවා ඒ ණය නැවත අත්පත් කරගන්න. ඒ ණය නැවත අත්පත් කරගන්න නම් ඒ ආණ්ඩු දාන එකම කොන්දේසිය තමයි ආණ්ඩුවේ ආදායම වැඩි කරගනින්න. වියදම අඩු කරගනින්න. දැන් ආණ්ඩුව ආදායම වැඩි කරන්න මොකද කරලා තිබෙන්නේ? අලුතින් කර්මාන්තශාලා හදලා
මහා ව්‍යාපාර පටන් අරගෙන ඒවට බදු ගහලා දාන්නවද ආදායම වන්නේ නැහැ. රාජපක්ෂ මහත්තයාගේ අවුරුදු 9ට මේ රට එක කර්මාන්තශාලාවක් ඇදුවේ නෑ. ඒ වුණුට රටේ තිබුණු ගාමන්ට් ෆැක්ටරි 200කට ආසන්න ප්‍රමාණයක් වහලා දාලා තමයි තිබෙන්නේ. ඒ නිසා මොකද්ද සිද්ධ වුනේ? අද රාජපක්ෂ මහත්තයාට සිද්ධ වෙලා තිබෙන දේ තමයි ජනතාවගේ අත්‍යවශ්‍ය ආහාර පාන වලට බදු ගහන්න වෙලා තිබෙනවා. පෞගේ අයවැයලයකින් වැඩි කරපුවත් එක්ක කොත්තමල්ලි කිලෝයකට ගහනවා රුපියල් 202ක බද්දා. කඩේට ගිහිල්ලා කොත්තමල්ලි 250ක් ගෙනාවොත් ආණ්ඩුවට දෙන්න උන 50යි 750. මතකද බලන්න. සූදුරු කිලෝයකට ගහනවා රුපියල් 120ක බද්දා. කඩේට ගිහිල්ලා සූදුරු 100ක් ගෙනාවොත් ආණ්ඩුවට දෙන්න උන රුපියල් 12. කහකුඩු කිලෝයකට ගහන රුපියල් 202ක බද්දා. කඩේට ගිහලා කහකුඩු ග්‍රෑම් 100ක් ගෙනාවොත් 20යි 720ක් ආණ්ඩුවට දෙන්න ඕන. සීනි කිලෝයකට ගහන රුපියල් 30ක බද්දා. කඩේට ගිහලා සීනි කිලෝ එකක් ගෙනාවොත් රුපියල් 30ක් ආණ්ඩුවට දෙන්න ඕන. පරිප්පු කිලෝයකට ගහන රුපියල් 22ක බද්දා. කඩේට ගිහලා පරිප්පු 500ක් ගෙනාවොත් රුපියල් 11ක් ආණ්ඩුවට දෙන්න ඕන. සුදුලුණු කිලෝයකට ගහනවා රුපියල් 40ක බද්දා. කඩේට ගිහලා සුදුලුණු 500ක් ගෙනාවොත් රුපියල් 20ක් ආණ්ඩුවට දෙන්න ඕන. ලොකු ලුණු කිලෝයකට ගහන රුපියල් 42ක බද්දා. කඩේට ගිහලා ලොකු ලුණු කිලෝ එකක් ගෙනාවොත් රුපියල් 42ක් ආණ්ඩුවට දෙන්න ඕන. මොකද්ද අද ආණ්ඩුවට වෙලා තිබෙන්නේ? ජනතාවගේ ආහාර පාන වලට බදු පිට බදු ගහන්න. ජනතාවගේ කන බොන දේවල් වලට බදු ගහලා ආණ්ඩුව කරන්න වෙලා තිබෙනවා. මතක තබා ගන්න. ලෝකේ කිසි රටක ජනතාවගේ ආහාර පාන වලට බදු ගහන්නේ. රටක ආණ්ඩුවක් ඕනද ජනතාව කන සුදු ලුණු ටිකට, ලුණු ටිකට, පරිප්පු ටිකට, සැමන්ඩින් එකට, සූදුරු මහදුරු කහකුඩු ටිකට, සීනි ටිකට, පරිප්පු ටිකට බද්ද ගහලා රටක් පාලනය කරන්න ආණ්ඩුවක් ඕන. ලෝකේ කිසි රටක සාමාන්‍ය ජනතාව ආහාරයට ගන්න බදු වාහන වලට බදු ගහන්නේ නැහැ. යුරෝපෙට ගියෝ. යුරෝපයේ මිල අඩුම එළවලු, පළතුරු, මස්, පිටි ආසිත ආහාර පාන. මොකද ඒවා තමයි ඒ රටේ ජනතාවගේ ප්‍රධාන ආහාර. ඒවට බදු ගහන්නේ. මැද පෙරදි ගියොත් මැද පෙරදිග ජනතාවගේ ප්‍රධාන ආහාරය තමයි කුබුස් කියලා කියන රොටිය වගේ වර්ගයක් තියෙනවා. ඒවා අවුරුදු 10කින් මතක තබා ගන්න. අවුරුදු 10කින් මැද පෙරදිග ආහාර වර්ගය 7කින් ගණන් ගිහිල්ලා නැහැ. අවුරුදු 10කින් 7කින් ගණන් ගිහිල්ලා නැහැ. මැද පෙරදිග ජනයාගේ ප්‍රධාන ආහාර. ඇයි? ජනතාවගේ ආහාර සැපයීම තමයි ආණ්ඩුවක ප්‍රමුඛම වැඩේ. මේ ආණ්ඩුවට මොකද්ද වෙලා තියෙන්නේ? මේ ආණ්ඩුවේ අද ප්‍රමුඛම වැඩේ වෙලා තියෙන්නේ ජනතාවගේ ආහාර වලට බදු ගහලා රට පාලනය කරන එක. ඔන්න රට ගෙනල්ලා තියෙන තැන. බදු විතරද? බදු විතරක් නෙවෙයි දැන් දඩ ගහන්න පටන් ගන්නවා. ඔය පොලිසිය මහත්තුරු පාරට එවන්නේ අද හවස එනකොට දඩ මෙච්චර අරගෙන ඉන්නේ. එනිසා මේ ආණ්ඩුව ජනතාවට විවිධ වර්ගයේ බදු දිගින් දිගටම ගහලා තිබෙනවා. ඒ වගේම දඩ ගහන. දැන් මේ රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව මොන ආණ්ඩුවද? දැන් දඩේටත් බද්දක් ගහන. මොන රටක්ද මේ? දැන් වෙනද ගහන්නේ ජනතාව ලබා ගන්න ආදායම. එහෙම නැත්නම් ජනතාව මිලදී ගන්න බහණ්ඩයකට. දැන් රාජපක්ෂ මහත්තයා මොකද කරන්නේ? දැන් රාජපක්ෂ මහත්තයා දඩේටත් බද්ද ගහන ආණ්ඩුවක් මේ. බැරි වෙලාවත් දඩ කොලයක් රුපියල් 1000ක් ලිව්වොත් 1100ක් ගෙවන්න ඕන. එයි දඩේට ගහනවා 100ට 10ක බද්ද. රුපියල් 500ක දඩ කොලයක් ලිව්වොත් 550ක් දෙන්න ඕන. දඩය 500යි බද්ද රුපියල් 50යි. දඩේ රුපියල් 1000ක් ලිව්වොත් 1100ක් දෙන්න ඕන. දඩේ 1000යි බද්ද 100යි. මේ මොන ආණ්ඩුද?
දඩේටත් බදු ගහන රාජපක්ෂගේ ආණ්ඩුව නෙමෙයි. ඇයි වෙන මේ ආණ්ඩුවට සල්ලි නෑ. බදු ගහන එක ඇරුණකොට දඩ ගහන එක ඇරුණකොට මේ ආණ්ඩුව කොහෙන්ද සල්ලි හොයන්නේ? කල්පනා කරලා බලන්න. ඊට පස්සේ මොකද කරන්නේ? ජනතාවට දඩ ගහලා බදු ගහලා එකතු කරගෙන සල්ලි කෝටි ප්‍රකෝටි ගණන් හොරා ගන්න. තමුන්වහන්සේලා හිතන්නේ කොච්චර ප්‍රමාණයක් හොරා කරනවද? සාමාන්‍ය ජනතාවගේ මතයක් තියෙනවා මෙතෙක් කල් තිබුණේ හැම ආණ්ඩුවම හොරා කෑවා. හැබැයි අපි තමුන්වහන්සේලාට කියන්නම් ඒ හැම ආණ්ඩුවකටම වඩා වැඩි මේ ආණ්ඩුව හොරා කරනවා. ලක්ෂයක් අතේ ගෑවෙනවා. ලක්ෂ 50ක් අල්ලන්නේවත්. ලක්ෂ 100ක් දැනෙන්නේවත්. ලක්ෂ 500ක් හිතන්නේවත්. ඒිට වඩා මහජනයාගේ මුදල් කෝටි ප්‍රකෝටි ගණන් හොරා කරන පාලකයෝ. ලංකා ඉතිහාසයේ මෙතෙක් රාජපක්ෂගේ පවුල වටේ ඉන්න කල්ලිය පෝෂණය කරන කණ්ඩායම යරුණකොට මේ රටේ මහජනයාගේ මුදල් හොරා කාපු නාස්ති කරපු පාලනය ලංකා ඉතිහාසෙම ගොඩ නැගිලි. පහුගියදා 2012 මාසේ 12 අර ලෝක විනාශ වෙනවා කියපු දවසේ 2012 කොළඹ වරායෙන් ගොඩ බෑවා රේසින් කාර් 19 මතක තබන්න. රේසින් කාර් 19ක් ගොඩ බෑවා. සියලුම චැසි අංකයි එන්ජින් ධාරිතාවයි එක්ක ඒ රේසින් කාර් 19ම විස්තර අපි ගාව තිබෙනවා. කවුද ගෙනාවේ? කාල්ටන් ක්‍රීඩා සමාජය. ඒ කියන්නේ කවුද? නාමල් රාජපක්ෂ. මහින්ද මහත්තයාගේ දරුවෝ. ඒ රේසින් කාර් 19 කොළඹ වරායෙන් ගොඩ බානකොට මිල ඒ කියන්නේ CIF වැලුව එක. කොළඹ වරායෙන් ගොඩ බානකොට නාමල් රාජපක්ෂ දරුවා ගෙනාපු රේසින් කාර් 19 වටිනාකම ලක්ෂ 933යි. මතක තබන්න. නාමල් රාජපක්ෂට කොහෙන්ද ලක්ෂ 933? මේ අවුරුදු 4 മന്ത്രി ලදරුවා. മന്ത്രി උපරිම වැටිප මාසෙකට ලක්ෂයයි. නොකා නොබි එකතු කරත් ලක්ෂ 48යි. ඕනනම් ගේන්න පුළුවන් රීකන්ඩිෂන් හයියස් වෑන් එකක්. ඔච්චරයි. හැබැයි රේසින් කාර් 19ක් ලක්ෂ 933ක ගෙනාවා. රේසින් කාර් පුතා නැවේ පටවල කාර් ගේනකොට තාත්තා මොකද කරේ? තාත්තා රේසින් කාර් වල බදු අයින් කරා. මරු තාත්තයි පුතයි. පුතා කාර් ගේනවා. තාත්තා රේසින් කාර් වල බදු අයින් කරනවා. මතක තබා ගන්න. මොන තාත්තලා පුතාලාද මේ රටේ? අදත් කොළඹ වරායෙන් බානකොට මෝටර් සයිකලයක් රුපියල් 90000. ඒක විකුණන්නේ 270000ට. තුන්ගුණ එක බද්ද. අදත් කොළඹ වරායෙන් බානකොට ත්‍රිවිල් එකක් 130000යි. ඒක විකුණන්නේ 450000ට. තුන්ගුණ එකට කිට්ටු බද්ද. හැබැයි නාමල් රාජපක්ෂ රේස් කාර් ගෙනාවා. තාත්තා ඒ වෙලේකන ඉදිරිපත් කරලා රේස් කාර් වල බද්ද අයින් කරලා දුන්නා. මොන පාලකයෝද මේගොල්ලෝ? පුතා කාර් ගේනකොට තාත්තා බදු අයින් කරනවා. ඊට පස්සේ කියනවා ජාතියේ පියා කියලා. මරු පියා. ජාති. ඔව් මේ ජාතියේ පියවුරු නම් හිතලා නැහැ තමයි. ජාතියේ පියා. කල්පනා කරලා බලන්න තමුන්වන්සේ. ඒ නාමල් රාජපක්ෂ කොළඹ වරායෙන් ගොඩ බාපු කාර් 19ට රාජපක්ෂ මහත්තයා බදු නිදාස දුන්නේ නැත්තම් බදු ගහන්න තිබ්බා ලක්ෂ 2022ක්. මතක තබා ගන්න. ලක්ෂ 2022ක බද්දක් ගහන්න තිබ්බා. රේසින් කාර් වල බද්ද අයින් කරලා මහින්ද රාජපක්ෂ මහත්තයා තමන්ගේ දරුවට දීපු සහනය කොච්චරද? ලක්ෂ 2022යි. කොහොමද හොරකම්? සෙල්ලම් හොරකම්. ලක්ෂ 50 100 ගණන් ගන්නවත් එපා. මේ බුද්ධ දාසගේ හොරකම් අනේ මොන හොරකම්ද? හිතන්නවත් එපා. ඒවත් අතර කරන්න ඕන. හැබැයි ඒව හොරකම් නෙවෙයි. මතක තබන්න. ඒව මොන ගැහිරිද? නේද? අපේ අය කියන බුද්ධ දාස තමයි ලොකුම හොරා කියලා. මොන හොරාද? ගණන් ගන්නවත් එපා. ඒවත් අතර කරන්න ඕන. හැබැයි මහජනගේ මුදල් ලක්ෂ 2022ක් නාමල් රාජපක්ෂට මහින්ද මහත්තයා 2013 අය වේලේකෙන් බදු සහනය දුන්නා. රාජ්‍ය සේවකයන්ට පඩි වැඩි කරේ රුපියල් 850ක්. රාජ්‍ය සේවකයන්ට පඩි වැඩි කරලා
750කින් කියනවා ජනතාවගේ නායකය. මරු ජනතාවගේ නායකය. රාජ්‍ය සේවකයන්ට 750කින් වැඩි කරා. පුතාට ලක්ෂ 2022 බදු සානේ දුන්නා. එකම අය වැලීකේ. මොන පාලකයෝද මේක? මේ ළඟදී මහින්ද මහත්තයාගේ තුන්වෙනි දරුවා රෝහිත රාජපක්ෂ සම්මුඛ සාකච්ඡාවක් තිබ්බා ඩේලිමිර පත්තරේ. එයා ඩේලිමිර පුවත්පතට කියනවා එයාට යමක් ගන්න හිතුනොත් මිල බලන්නේ ගන්නවා අපට සිල්. යමක් ගන්න හිතුනොත් මිල බලන්නේ ගන්නවා. මාධ්‍යවේදී අනෝය දන සපත්තු මොනවද කියලා. රෝහිත රාජපක්ෂ නෝ පළදින සපත්තු ලුවි විටෝන් වර්ගයේ සපත්තු මට තියන්න. ලුවි විටෝන් සපත්තු ජෝඩුවක්. අඩුම කීයද? ලුවි විටෝන් වර්ගයේ සපත්තු දෙක ජෝඩුවක් අඩුම සපත්තු ජෝඩුවේ ගාන ලක්ෂයකමාරයි. ඒතර මහින්ද මහත්තයාගේ තුන්වෙනි දරුවගේ කකුල් දෙකේ සපත්තු දෙක ලක්ෂයකමාරයි. අපිට ඔළුවේ තියාගෙන යන්නේ හඳුන් කුරුකුත් පත්තු කරන්නේ. ලක්ෂයකමාරයි සපත්තු. කොහෙන්ද මේ ධනය? තමුන්වන්සලා කල්පනා කළා. මේ රටේ මහජනයාට බදු ගහලා, දඩ ගහලා, කසාද සාහිතිකේ, උපැන්න සාහිතිකේ, දිවුරුම් ප්‍රකාශ ගාස්තු වැඩි කරලා එකතු කරගෙන සල්ලි හොරා කාලා නෙවෙයිද මේ ධනෙ? යෝසිත රාජපක්ෂ මහින්ද මහත්තයාගේ තුන්වෙනි දරුවා. CSN කියන ටීවී නාලිකාවක් තියෙනවා. සිං FM, රෙඩ් FM, තමිල් FM කියලා රේඩියෝ නාලිකා තුනක් තියෙනවා. මේ සිරස රූපවාහිනිය ආරම්භ කරේ කවුද? මහරජා මුදලාලි. ඔහු අපේ රටේ ප්‍රධාන ව්‍යාපාරිකයෙක්. කාලයක් ඇන්කර් කම්පැනි අයිති තිබ්බ උඩ. කාලයක් ඩයලොග් කම්පැනි අයිති තිබ්බ උඩ. දැන් ස්ලොම් කම්පැනි අයිති උඩ. ලංකාවේ ලොකු මුදලාලි කෙනෙක් තමයි සිරස රූපවාහිනිය දෙන්නේ. ස්වර්ණ වාහිනිය දැම්මේ ඊයේ මුදලාලි. ලංකාවේ දශක ගණනාවක් තිබෙ ස්වර්ණ මහල් රත්තරන් කඩ තිබුණා. ETA මූල්‍ය සමාගම් තිබුණා. සෙවෝ යතුළු සිනමා ශාලා හිටු තියෙනවා. විශාල පාරම්පරික මුදලාලි කෙනෙක් තමයි ස්වර්ණ වාහිනිය දෙන්නේ. CSN දැම්මේ කවුද? CSN දැම්මේ යෝසිත රාජපක්ෂ. මොන මුදලාලි කෙනෙක්? මොන ධනය? සාමාන්‍ය ටීවී නාලිකාවක් දාන්න ලක්ෂ 5000ක්වත් වුණා. රේඩියෝ නාලිකාවක් දාන්න ලක්ෂ 3000ක්වත් වුණා. ඒ වගේ වටිනාකම විතරක් ලක්ෂ 14000ක් පමණ. කොහෙන්ද මේ ධනෙ? කල්පනා කරලා. කොහෙන්ද මේ ධනෙ? ඉතින් මේ මහජනයාගේ මුදල් කෝටි ප්‍රකෝටි ගණන් හොරා කන්නේ නැද්ද මේ පවුල? මතක තබා ගන්න. හොරා කෑම විතරක්ද? මහජනයාගේ මුදල් කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරන පාලක. මහජන මුදල් පිළිබඳ කිසිදු තඹ දොයිතුවක වටිනාකමක් නැතුව රාජපක්ෂ මහත්තයෝ වියදම් කරන්න පටන් ගන්නවා. ලංකාවේ මහින්ද මහත්තයා බලයට පත් වෙච්ච දවස් ඉඳන් විදේශ සංචාරයක් යනවා නම් මහින්ද මහත්තයා ගියේ වෙනම ගුවන් යානයක් අරගෙන. මෙතෙක් ලංකාවේ පහළ වෙච්ච කිසිම නායකයෙක් වෙනම ගුවන් යාන අරගෙන ලෝක වටේ සවාරි ගියේ නෑ. අපි චන්ද්‍රිකා කුමාරතුංග මෙතන ගිය ආණ්ඩුවේ හිටියා. එතුමියත් එක්ක වෙන ප්‍රශ්න අපිට තිබුණා. අපි එතුමියත් එක්ක තායිලන්තේ ගියා, චීනෙ ගියා. අර යන ගුවන් යානෙකම ඉස්සරහා සීට් ටික වෙන් කරලා සීට් 20ක් විතර වෙන් කරලා යනවා. තව 500ක් විතර පිටිපස්සේ ඉන්නවා. හැබැයි මහින්ද මහත්තයා බලයට පත් වෙච්ච දවසේ ඉඳන් ලෝකේ වටේ සවාරි ගියේ වෙනම ගුවන් යානයක් අරගෙන. එයා ලංකාවේ තියෙන ලොකුම ගුවන් යානේ A321. ඒ ගුවන් යානේ අරගෙන යන කලින් කටුනායක එයාපෝට් එකේ නතර කරලා දින 3ක් හමුදාවෙන් ගාඩ් එක දාලා මහින්ද මහත්තයා යනකොට මෙන්න කාර්ය මණ්ඩලයක් ඇඳවලා ලෝක වටේ සවාරි යනවා. 525ක් ඉන්න පුළුවන් ගුවන් යානේ මහින්ද මහත්තයා පරපුර අරගෙන යනවා. කවද්ද මෙහෙම මේ රටේ උනේ? එක ගුවන් ගමනකට විතරක් ලක්ෂ 700ක් 800ක් පමණ වියදම් වෙනවා එක ගමනකට. මතක තබා ගන්න. ලෝකේ වෙනම ගුවන් යාන අරන් යන නායකයෝ ඉන්නවා. ඉන්දියාවේ මන්මෝහන් සිං මහත්තයා යනකොට වෙනම ගුවන් යානයක් අරගෙන යනවා. එයා ඒ රටේ විද්‍යාඥයෝ ටික දාගෙන අර අම්බානිලා වැනි යකඩ මුදලාල්ලා දාගෙන පවර් වැනි සීනි මුදලාල්ලා දාගෙන තමන්ගේ රටේ හයිය පෙන්වන්න
මන්මෝහන් සිං මහත්තයා වෙනම ගුවන් යාන අරගෙන. එහෙම නැත්නම් ඇමරිකාවේ ඔබාමා තෙල් මුදලාල්ලා ටික දාගෙන රටේ ජෙනරාල්ලා ටික දාගෙන විද්‍යාඥයෝ ටික දාගෙන වෙනම ගුවන් යාන අරගෙන යනවා. ඇයි ඒ? ඒගොල්ලන්ගේ රටවල් වල හයිය පෙන්නන්න. ඒගොල්ලෝ වෙනම ගුවන් යාන අරගෙන යන්නේ ඒගොල්ලන්ගේ රටවල් වල හයිය පෙන්නන්න. මහින්ද මහත්තයා වෙනම ගුවන් යාන අරගෙන යන්නේ ණය ඉල්ලන්න. ඒක නෙමෙයි වැඩි. ණය ඉල්ලන්න වෙනම ගුවන් යාන අරගෙන. මොකද්ද මේ රටට වෙලා තියෙන්නේ? මොකද ඔය යන ගුවන් මගින් යන ගුවන් යානකම නැගලා යන්න බැරිද? ඒ තරම් රාජපක්ෂ පස්ස ලොකුද? අපිට අහන්න. මොකද්ද මේ වෙලා තියෙන්නේ මහජනගේ මුදල් වල? මේ තරම් මහජනගේ මුදල් කාපාස්නය කරන පාලක කණ්ඩායමක් ලංකාවේ බිහිවෙලා. දැන් මහින්ද මහත්තයයි, බැසිල් මහත්තයයි, ශ්‍රීරන්ති නෝනායි, නාමල් දරුවයි ලංකාවේ කොහේ හරි යනවනම් යන්නේ කොහොමද? මීයේ පෙරේදා බැසිල් රාජපක්ෂ මහත්තයා ගියා දෙනියායි. බැසිල් මහත්තයා දෙනියායේ ගිහිල්ලා හෙලිකොප්ටරෙන් බැස්සා. හෙලිකොප්ටරෙන් වහිනකොට බැසිල් මහත්තයාගේ කාර් දෙක ට්‍රක් එකක පටවලා දෙපැත්තෙන් ගාඩ් එක දාගෙන දෙනියායේ පිට්ටනියට අරන් එනවා කොළඹ ඉඳලා. බැසිල් මහත්තයා හෙලිකොප්ටරෙන් බිමට වහිනවා. කාර් දෙක ට්‍රක් එකකින් බිමට වහිනවා. කිලෝමීටරයක් තිබුණා තේවතු හිමිය හම්බුණා. ආය ආව පිට්ටනියට. බැසිල් මහත්තයා කොළඹෙන් නගිනවා හෙලිකොප්ටරේට. කාර් දෙක ට්‍රක් එකකට නගිනවා කොළඹේ. හමුදා ගාඩ් එකත් එක්ක. මොන විකාර නායකයෝද මේ? යන යන තැන කාර් පටවගෙන යන ට්‍රක් එකේ මාතර මෝටර්ස් කියන ට්‍රක් එක ටෙන්ට් එකකින් වහලා කාර් දෙකක් පටවලා පිටිපස්සෙන් STF ගාඩ් එක දාගෙන ගියොත් ඒ පවුලේ කාර් දෙක මතක තබා ගන්න. පවුලේ කාර් දෙකක් නෙවෙයි ගොඩක්. එරි අරයි යන්නේ දෙක. මොකද්ද මේ වෙලා තිබෙන්නේ? යන යන තැනට කාර් එක පටවගෙන යනවා කොළඹ ඉඳන්. මේ මැද මුලන විකුණලා ගත්තු සල්ලි නෙවෙයි. මේ රට ජනතාවට බදු පිට බදු ගහලා, දඩ පිට දඩ ගහලා, උප්පන්න සාතිකේ මරණ සාතිකේ දිවුරුම් ප්‍රකාශ ගාස්තු වැඩි කරලා එකතු කරගන්න සල්ලි මේ පවුලක් අද නාස්ති කරමින්. මොන රටක්ද මේ? ලංකාවේ හැම අවුරුද්දකම කොළඹ නගරේ වහනවා සතිය. මොකටද? නාම රාජපක්ෂට රේස් පදින්න. ලෝකේ මොන රටද රටේද අගනගර වල රේස් තියන්නේ? තමුන්වන්සලා අහලා තියෙනවද ඉන්දියාවේ දිල්ලි වල රේස් තියෙනවා කියලා? අහලා තියෙනවද ජපානයේ ටෝකියෝ වල රේස් තියෙනවා කියලා? හැබැයි මහින්ද මහත්තයාගේ දරුවන්ට රේස් පදින්න හිතුනහම කොළඹ අගනගරේ වහනවා. විජේවර්ධන මාවත බෞද්ධ ලෝක මාවත තුම්මුල්ල වටරවුම අර පැත්තෙන් ගාලු වටරවුම මේ පැත්තේ කොටුව පිට කොටුව හතර වට කරලා වහනවා. වහලා එළි වෙනකම් මහදවල් වගේ ලයිට් දාන. විදුලි බල ඇමති අපිට කියන ලයිට් පරිස්සම් කරන්න. කාමරෙන් එළියට එනකොට ඒක නිමන්න, කුස්සියට යනකොට ඒක නිමන්න, මිදුලට එනකොට ඒක නිමන්න. හැබැයි මහින්ද මහත්තයා දරුවා නාම රාජපක්ෂ කොළඹ නගරේ හතර අතින් වට කරලා වහලා එළි වෙනකම් මහදවල් වගේ ලයිට් දාලා රේස් පදිනවා. ගිය අවුරුද්දට කලින් අවුරුද්දේ ඒ රේස් එකට ගැව්වා වැලිකොට්ට ලක්ෂ 1.5 මතක තබා ගන්න. එක වැලිකොට්ටකට ගියා රුපියල් 465. වැලිකොට්ට විතරක් ගැහුවා රුපියල් ලක්ෂ 715. පුතාට රේස් පදින්න. හැබැයි අර පොල්පිටිකම අනුරාධපුරේ පොළොන්නරුවේ ගොවිජනය අලි වැටක් ගහ ගන්න බැරුව අලි ගහලා මැරෙනවා. මේ වැලි වැටක් ගහලා රේස් පදිනවා. ඊට පස්සේ කියන ජනතාවගේ ආඩම්බර තාත්තලු මරු තාත්තා පොල් පිටකින් කපලා තියන්න තියෙන්නේ එල්ලේ තාත්තා කියලා ගහලා මහජනගේ මුදල් කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරන පාලනයක් තමයි උන්වහන්සේලා මට කියන්නේ. ඒ විතරක් මහජනගේ මුදල් තමන්ගේ පවුලේ බලය වෙනුවෙන් මුදල් පමණක් නෙවෙයි නීතිත් වෙනස් කරන පාලනය. තමුන්වහන්සේලා දන්න අපේ රටේ තිබුණා විහාර දේවාලගම් කියලා පනතක්. බලාගන්න මේ පාලකයන්ගේ තරම. විහාර දේවාලගම් පනත. මේ පනතට 1990 දී ප්‍රේමදාස මහත්තයා සංශෝධනයක් ගෙනා. ඒ සංශෝධනය තමයි යම් දේවාලයක බස්නායක නිලම කෙනෙක් ප්‍රාදේශ සභාවේ පළාත් සභාවේ පාර්ලිමේන්තුවේ മന്ത്രി ධූරයකටපත් වුණොත් ඔහු බස්නායක නිලම කෙනෙක් ඉවත් විය යුතුයි කියලා.
99 මේ පනතර මේ සංශෝධනය කරනවා. එතකොට දෙවුන්දර දේවාලේ බස්නායක නිලමේ මහින්ද විජේසීකර. එයා පාර්ලිමේන්තු මන්ත්‍රී. එයාට ඉල්ලාස් වෙන සිටුනේ. කතරගම දේවාලේ බස්නායක නිලමේ ධර්මදාස බණ්ඩා. එයා පාර්ලිමේන්තු මන්ත්‍රී. මේ නීති නිසා එයා ටයිම් වෙන්නේ. 2006 මාර්තු මාස 11 වෙනිදා කතරගම දේවාලේ බස්නායක නිලම ධූරයටපත් වුණා සසේන්ද්‍ර රාජපක්ෂ මහත්මයා. 2009 එතුමා පළාත් සභා මන්ත්‍රී බවට පත් වුණා. දැන් නීතිය අනුව මොකද වෙන්නේ? එයා බස්නායක නිලමකෙන් අයින් වෙන්නේ. හැබැයි මහින්ද මහත්තයා මොකද කරේ? පනතට සංශෝධනයක් ගෙනාවා. මොකද්ද සංශෝධනය? යම් දේවාලයක බස්නායක නිලම කෙනෙක් ප්‍රාදේශ සභාවේ පළාත් සභාවේ පාර්ලිමේන්තුවේ හෝ මන්ත්‍රී ධූරයේ බවට පත් වුවහොත් ඔහු බස්නායක නිලම ධූරයෙන් ඉවත් විය යුතුය. ඒ තිබ්බු සංශෝධනය. ඒ තිබ්බු එක. ගෙනාපු සංශෝධනය කතරගම දේවාලයට අදාළ නැත කිය. අප්පටසේ. බාප්පා නීති හදනවා පුතා බස්නායක නිලමේ තියාගන්න. පනත් වෙනස් කරන මතක තබා ගන්න. ඊට පස්සේ මතක තබා ගන්න මේ පාලකයන්ගේ හැටි. ඊට පස්සේ සාමාන්‍ය බස්නායක නිලමේ නිල වර්ණය තියන්න ඕන අවුරුදු 5න් 5ට. මෙයා පත් උනේ 2006 මාර්තු 11. අවුරුදු 5 ඉවරයි 2011 මාර්තු 11ට. අවුරුදු 5යි. ඉවරයි. දැන් එන නිල වර්ණය තියන්න ඕන. තිබ්බද? නෑ. පනතේ ඉඩක් දීලා තියෙනවා. බැරි වෙලාවත් කලබලකාරී තත්ත්වයක් තිබිලා නිල වර්ණය තියාගන්න බැරි නම් අමාත්‍යවරයාට බලය දීලා තියෙනවා අවුරුද්ද බැගින් දෙපාරක් වැඩි කර කල් තියන්න. අවුරුද්ද බැගින් දෙපාරක් දීර්ඝ කරන්න. පනතේ තියෙනවා. දැන් මොකද කරේ? 2011 මාර්තු 11 ඡන්දේ තියන්න මොනරාගල ප්‍රශ්නයක් තිබ්බේ නෑ. දිසාපති වරුන්ගේ ප්‍රාදේශීය ලේකම් වරුන්ගේ ඡන්දේ තියන්න තිබ්බා. හැබැයි ඡන්දේ තිබ්බේ නෑ. මොකද කරේ? අවුරුද්දකින් කාලේ දීර්ඝ කර අරවගන් තිබුණා. ඒක ඉවරයි 2012 මාර්තු 11. ඊළඟ තව අවුරුද්දක් පුළුවන් පනත අනුව. තව අවුරුද්දක් දීර්ඝ කරා 2013 මාර්තු 11. එහෙනම් 2011 13 මාර්තු 11 වෙනකොට ඒ වගේම තියනුවත් ඉවරයි. දැන් මොකද කරන්නේ? ඊට පස්සේ පනතට සංශෝධනයක් ගෙනාවා. මොකද? යම් දේවාලයක බස්නායක නිලම කෙනෙක්ගේ දූර කාලය අවුරුදු 5ක් වළංගු වන්නේ. අවුරුදු 5ට නිල වර්ණය තබන්න බැරි නම් අවුරුද්ද බැගින් දෙපාරක් වැඩි කළ හැක්කේ. ඕක තමයි තිබු නීතිය. හැබැයි දෙපාරක් කියන එක කතරගම දේවාලයට අදාළ නැත කියලා. ඒ මරු රටක් නෙවෙයි. මේ මොකටද? මේ දේවාලේ පින් කැඩේ තියෙන සල්ලි ටික හොරා ගන්න. වෙන මොකටද? වෙන මොකටද මේ දේවාලේ බස්නායක නිලම තියාගන්න නීති සංශෝධනය කරන්න? හොරා ගන්න. දේවාලේ පින් කැඩෙනුත් හොරා ගන්න පුළුවන් නායකයෝ මේක. නීති වෙනස් කර කර. මොන පාලකයද කියලා මම තමුන් වාසය කරනවා. මොකද්ද මේ පාලනය? මහජනයාගේ මුදල් හොරකම් කරන, මහජනයාගේ මුදල් නාස්ති කරන පාලක කණ්ඩායමක් අපිට ඉන්නේ. ඒ විතරක්. රටේ නීතිය ඒගොල්ලන්ට අදාළ නැහැ. සාමාන්‍යයෙන් තමුන් වාසයලා දන්නෝ ක්‍රිකට් පිටියක අතිශය වටින්නේ පිච් එක. පිච් එක වටින්නේ. බෝලර් දැම්මොත් පිච් එක පාග දඩ ගහනවා. බැට්ස්මන් බෝලට ගැහුවොත් පිච් එක පළුදු වෙවි දඩ ගහනවා. වැස්සක් ආවොත් ඉස්සලා වහනවා පිච් එක. එයි ওই පිච් එක හදන ලක්ෂ 300ක් 400ක් වගේ. අපේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියක් තියෙනවා ගාල්ල. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියක් තියෙනවා. ගාලු පාසල් ළමයින්ට ක්‍රිකට් ගහන්නවත් එම ක්‍රිකට් පිටියට බහින්න දෙන්නේ නැහැ. මත තමයි. මහින්දේ රිච්මන්ඩ් වල දරුවන්ට ක්‍රිකට් ගහන්නවත් ගාලු ක්‍රිකට් පිටියට බහින්න දෙන්නේ නැහැ. ඇයි ඒක ජාත්‍යන්තර ක්‍රිකට් පිටියක්. පහුගියදා මොකද කළේ? පහුගියදා ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ යෝසිත රාජපක්ෂ රගර් ගැහුවා. මත තමයි. තමුන්වන්සල හොයලා බලන්න ලෝකෙ මොන රටේද ක්‍රිකට් පිටියේ රගර් ගහන්න අහලා තියෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියක රගර් ගහන්න මුළු පිච් එකම හැව වගේ අම්බරුව ටික බහැලා. ජනාධිපති අම්බරුව. මේකෙන් වෙලා තියෙන්නේ. නැවත පිච් එක හදන්න ලක්ෂ 300 400කට වඩා යනවා. ඇයි?
මහින්ද මහත්තයාගේ දෙවෙනි දරුවට රගර ගහන්න උතුනා ගාල්ලි. ගැහුවා ක්‍රිකට් පිටියේ රගර. මොකද්ද මේ රට? නීතියක් නැහැ ඒගොල්ලන්. නීතියක් අදාළ නැහැ ඒගොල්ලන්. ඔයගොල්ලෝ දන්නවා නාම රාජපක්ෂ නීතිවේදියා උනේ නීති විද්‍යාලයට ගිහිල්ලා හරි කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට ගිහිල්ලා නෙවෙයි. ලන්ඩන් වල LLB විභාගය කරනවා. ලන්ඩන් වල නීති විභාගය කරපුවාම ලංකාවේ ප්‍රැක්ටිස් කරන්න නම් අපේ රටේ නීති විද්‍යාලයේ ෆයිනල් එක්සෑම් එක කරන්න අන්තිම එක්සෑම් එක කරන්න. ලංකාවේ නීති විද්‍යාලයේ අන්තිම එක්සෑම් එක කරන්න ඕන. නැත්තම් අපේ රටේ ප්‍රැක්ටිස් කරන්න දෙන්නේ නැහැ. නාම රාජපක්ෂ දරුවා ගියා අන්තිම විභාගෙ ලියන්න නීති විද්‍යාලය. යනකොට මොකද වුනේ? නීති විද්‍යාලයේ විදුහල්පති දොරකඩට ඇවිල්ලා බුලත් අතක් දීලා කොල්ලා පිළිගන්න. ඒ විභාගෙ ලියන්නේ නේ කෙනා. බුලත් අතක් දීලා අරගෙන අරන් ගිහිල්ලා වෙනම කාමරයකට දාලා විභාගෙ ලියන. ඒකට විරුද්ධව එක දරුවෙක් නඩුවක් දැම්මා. තමන්ට සමාන අයිතියම විභාගෙදී ලැබුණේ නැහැ කියලා. එම දරුවගේ ගේ වටේ සුදු වෑන් කරකවලා ඒ නඩුවට මුහුණ දෙන්න බැරි වෙන්න ඒ දරුවට රට දාලා යන්න උනා. ඊට පස්සේ නීති විද්‍යාලයේ විදුහල්පති එයාගේ දරුවා ගිය අවුරුද්දේ නීති විභාගෙට ලිව්වා. එතන තියා මංචාවක් උනායි කියලා සාකච්ඡාවක් වුණා. මොකද්ද කරේ? නීති විද්‍යාලයේ විදුහල්පතිවරයා පාලනය වෙන්නේ නීති අධ්‍යයන සභාවෙන්. නීති අධ්‍යයන සභාවෙන් කරපු දේ තමයි එම විදුහල්පතිවරයා නීති විද්‍යාලයෙන් ඉවත් කරා. මොන ප්‍රශ්න තිබුණත් දැන් ඉන්න අග්‍රවිනිශ්චයකාරතුමා මොහන් පීරිස් මහත්තයා එතුමා තමයි නීති අධ්‍යයන සභාවේ සභාපතිතුමා. ඔහු අර විදුහල්පතිවරයා නීති විද්‍යාලයේ නිරපුවා. මහින්ද මහත්තයා මොකද කරේ? මොකද කරේ? ජනාධිපති ලේකම් කාර්යාලයේ නීති අධ්‍යක්ෂ කියලා පත් කරගත්තා. මටත් වඩා හොර වැඩ කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. වෙන මොකටද? මොකද මේ වෙලා තිබෙන්නේ? ගාල්ල මහනගර සභාවේ නගරාධිපති මේසිරි සිල්වා සල්ලි හොරකම් කරයි කියලා එළියට දැම්මා. මහින්ද මහත්තයා මොකද කරේ? ජනාධිපති උපදේශක කියලා පදව ගත්තා. නගරාධිපතිකම නැතුනේ සල්ලි හොරකම් කරලා. මහින්ද මහත්තයා ජනාධිපති උපදේශක කරලා. හොඳද රට? මහනුවර නගර සභාවේ හිටපු නගරාධිපති කේසර සේනානායක මහජනගේ මුදල් හොරකම් කරයි කියලා අවුරුදු ගණනාවක් නඩු වහලා අන්තිම දවසේ නඩු තීන්දුව දුන්නා. මොකටද? මහජනගේ මුදල් හොරකම් කරපු වරදට බරපතල වැඩ සහිත අවුරුදු 5ක් හිරේට නියම කරා. බරපතල වැඩ සහිත අවුරුදු 5ක් හිරේට නියම කරා. විත්ති කූඩුවට නැංග කේසර සේනානායක විනිශ්චයක තුමිය කිව්වා බරපතල වැඩ සහිත අවුරුදු 5ක් හිරේ කියලා. දැන් මොකද වෙන්නේ? දැන් විත්ති කුඩුවෙන් බැහැලා හිරේට යන්න බන්ධනාගාර බස් එකට නගින්න ඕනේ. එහෙමනේ. බන්ධනාගාර බස් එකට නගින්න යන විනාඩි 20යි උඩරින්. ජනාධිපතිතුමා ලියුමෙව්වා ජනාධිපති පොදු සමාව මිනිහා එළිය. අඩුම තරමේ හිරේට නෙවෙයි බන්ධනාගාර බස් එකට නැංගෙන මතක තබා ගන්න. මොකද්ද මේ රට්ට වෙලා තියෙන්නේ? පහුගියදා පුත්තලමේ ඇමති මිල්රොයි පණාන්දුගේ බිරිඳ එන මිල්රොයි පණාන්දු මහත්තයා වෙන කාන්තාවක් එක්ක හුටපටයක් පටන් ගත්තා. මේක බිරිඳ දැනගත්තා. බිරිඳ සැලසුම් කරලා අර කාන්තාව ඝාතනය කරා. අවුරුදු ගණනාවක් නඩු අහලා බිරිඳට ජීවිතාන්ත දක්වා හිරගෙදරට යමුණා. ඇමති මිල්රොයි පණාන්දුගේ බිරිඳට කාන්තාවක් ඝාතනය කරපු වරදට ජීවිතාන්ත දක්වා හිරේට දැම්මා. මහින්ද මහත්තයා ජනාධිපති පොදු සමාව යටතේ එළියට දැම්මා. මොකද්ද මේ රටේ නීතිය? රාජපක්ෂ මහත්තයාගේ කැමැත්ත නෙවෙයිද අද නීතිය? අබ්දුල් කාදර් මහනුවර മന്ത്രി සමුරුදු සල්ලි ලක්ෂ 10ක් හොරකම් කරයි කියලා නඩුවක් තිබ්බා. අබ්දුල් කාදර් හිටියේ එක්සත් ජාතික පක්ෂේ. අබ්දුල් කාදර් ආණ්ඩුවට පැන්නා. නීතිපතිවරයා යවලා සාක්ෂි නැහැ කියලා නඩුව ඉල්ලාස් කරගත්තා. කොහොමද වෙන්නේ? මිලින්ද මොරගොඩ තිබ්බ සමාගමක් මර්කන්ටයිල් ලිමිටඩ් සමාගම කියලා. එයාගේ සීයා එන්.යූ ජයවර්ධන අම්මා නීලියා පෙරේරා. ඒගොල්ලෝ තමයි ඒකේ අධ්‍යක්ෂ මණ්ඩලය.
අවුරුදු ගණනාවක් තිස්සේ මහ බැංකුවෙන් ණය අරගෙන මිලින්ද මොරගොඩලගේ මර්කන්ටයිල් ක්‍රෙඩිට් කියන ලිමිටඩ් කියන සමාගම කෝටි 547ක් මතක තබා ගන්න. කෝටි 547ක් හික තියලා තිබුණා. කෝටි 547ක්. තමුන්නාන්සලා රුපියල් 20000ට බැංකුවෙන් ලියුම් එනවා. තමුන්නාන්සලා රුපියල් 5000ට නඩු දානවා. මිලින්ද මොරගොඩගේ මර්කන්ටයිල් ක්‍රෙඩිට් කියන සමාගම නීලියා පෙරේරා මව CINU ජයවර්ධන ඒගොල්ලන්ට අයිති සමාගම මතක තබා ගන්න. කෝටි 547ක් මහ බැංකුවට ණයයි. කෝප් වාර්තාවෙන් ඉදිරිපත් කරා මිලින්ද මොරගොඩලගේ දේපල විකුණලා මේ මුදල් අය කරගත යුතුයි කියලා. මොකද කරේ? කෝප් වාර්තාව ඉදිරිපත් කරේ ජනවාරි 27 ඒ අවුරුද්දේ. මිලින්ද මොරගොඩ 29 වෙනිදා ආණ්ඩුවට පැන්නා. වාර්තාව කුණු කූඩේට. නම් මිලින්ද මොරගොඩගේ පිම්ම කෝටි 547යි. මොකද්ද මේ රට වෙලා තියෙන්නේ? අපි තමුන්නාන්සලෙන් අහන්න මොකද්ද මේ රට? නීතියක් නැති රටක්. විනයක් නැති රටක්. චන්දන කත්තිරාරච්චි කැෂ්බෑවි. සම්පකාර ඡන්දෙදි මිනිස්සු දෙදෙනෙක් ඝාතනය කරා කියලා නඩුව ඇහුවා. 96 ඉඳන් 2012 විතර වෙනකන් අවුරුදු 16ක් නඩුව ඇහුවා. තීන්දුව දෙන්න යනකොට මොකද වෙන්නේ? චෝදනා වෙනස් කරලා සාක්ෂි නැහැ කියලා අවුරුදු දෙකකට ඇඟ බැඳපු තීන්දුවක් තියෙනවා. නීතිපති ඒ වැඩේ කරා. මොකද මේ වෙලා තියෙන්නේ? අද රාජපක්ෂ මහත්තයා හොරකම් කරලා විතරක් නෙවෙයි. මේ රටේ හොරකම් ව්‍යාප්ත කරලා විතරක් නෙවෙයි. මේ රටේ නීතිය අද සතේකට මායින් කරන්න තත්ත්වයට අද අපේ රට ගෙනලා තිබෙනවා. අපි අහනවා අපේ දරුවන්ට ඕනෑම රටක්ද? නීතිය අදාළ නැති රටක්, හොරකම් වලින් පිරිච්ච රටක්, නාස්තියෙන් පිරිච්ච රටක්. දැන් බලන්න. මම පෞගේදා පාර්ලිමේන්තුවේ ඇහුවා ගුවන් සේවය ඇමති පියංකර ජයරත්න මහත්මයාගෙන් ප්‍රශ්නය. මම ඇහුවා එයා ලාංකික පාඩුද කියලා. පියංකර ජයරත්න කිව්වා ඔව් කියලා. මම ඇහුවා කොච්චර පාඩුද කියලා. අදත් ඇහුවා ඒක. බලමු මාධ්‍ය වල කිව්වත් අදත් මේ ප්‍රශ්නේ මම අහුවම් පාර්ලිමේන්තුවේ. ඇහුවා කොච්චර පාඩුද කියලා. පියංකර ජයරත්න කිව්වා පහුගිය අවුරුදු 3 පාඩුව රුපියල් කෝටි 7000යි. 7000ට කිට්ටුවේ 7900 ගන්න. මම 6900 ගන්න. මම 7000 කියලා ලීසිට කියන්නේ. 7000යි. ඒ කියන්නේ එයා ලංකාවේ අවුරුදු 3 පාඩුව කෝටි 7000යි මතක තබා ගන්න. ගොවියන්ට ගොවි විශ්‍රාම මට්ටමට වෙන් කරන්නේ කෝටි 100යි. සමුරු සනදාර දෙන්න වෙන් කරන්නේ කෝටි 900යි. ඉස්පිරිතාල වලට බෙහෙත් දෙන්න යන්නේ කෝටි 1100යි. ගොවියට රාජ්‍ය සේවකයන්ට පඩි වැඩි කරන්න වෙන් වුණේ කෝටි 1600යි. එයා ලංකාවේ පාඩුව කෝටි 7000යි. මොන පාඩුවද? ඊළඟ මම ඇහුවා එයා ලංකාවේ මෙච්චර පාඩු ලබන්න එයා ලංකාවේ පාලනය කරන්නේ කවුද කියලා. පියංකර ජයරත්න කිව්වා එයා ලංකාවේ සභාපති නිසාන්ත වික්‍රමසිංහ කිව්වා. මම දන්නවා යාළුවා. මම ඇහුවා නිසාන්ත වික්‍රමසිංහ කියලා කියන්නේ සිරන්ති නෝනාගේ අයියාද කියලා. කියලා. දැන් කවුද එයා ලංකාවේ සභාපති? සිරන්ති නෝනාගේ අයියා. මහින්ද මහත්තයාගේ මාස්සිනා. කෝටි 7000යි පාඩුව. ඊළඟ මම ඇහුවා එයා ලංකාවේ පාලනය කරන්න තරම් අධ්‍යාපන සුසුකම් මොනවද කියලා කොච්චර ඉගෙනගෙන තියෙනවද කියලා. පියංකර ජයරත්න කිව්වා සාපේ කිව්වා. මම මොකක්? එයා ලංකාවේ සභාපති සාපේ. සාපයක් නම් තමයි රට. ඊළඟ මම ඇහුවා සාපේ පාස්ද කියලා. කියලා. ඒක පාසුත් නෑ. කවුද මේ? මහින්ද මහත්තයාගේ මාස්සිනා. එයා ලංකාවේ සභාපති. පාඩුව කෝටි 7000යි. ඒකනේ වෙලා තියෙන්නේ. ඊළඟ මම ඇහුවා එයා ලංකාවේ සිකුට්ටි මහත්තයාට කොච්චර සුසුකම් ඕනද කියලා. පියංකර ජයරත්න කිව්වා නිකම් බෑ. සිකුට්ටි කියන්නේ ලොකු වගකීමක්. ඒ ලෙවල් වැඩ 3ක් ඕනේ. යකඩු. එයා ලංකාවේ සිකුට්ටි මහත්තයාට ඒ ලෙවල් වැඩ 3ක්. සභාපති සාපේ පේ. ඔන්න මාසිනා. හොඳද රට? අපි තමුන්නාන්සලට මොකද්ද මේ රට කරලා තියෙන්නේ? ඒ මාසිනා තමයි පහුගියදා. මැලේසියාවේ ඉඳන් කටුනායකට ගුවන් යානයක් පිටත් වෙලා ඉන්නේ.
මේ මස්සිනා ගිහිල්ලා හිටිය නෝනත් එක්ක shopping සිංගප්පූරුවේ. සිංගප්පූරුවට shopping ගිහිල්ලා තිබ්බ නෝනත් එක්ක. හැබැයි සිංගප්පූරුවෙන් පිටත් වෙන්න තියෙන ගුවන් යානේ පැයක් ප්‍රමාදයි. පැයක් ප්‍රමාද වෙලා. දැන් මොකද කරේ? මැලේසියාවෙන් ඉඳන් එන ගුවන් යානේ හැරෙව්වා සිංගප්පූරුවට. පැයක් ඉන්න බැරුවට මස්සිනාටයි නෑනටයි ගුවන් තොටුපොළේ. මතක තබා ගන්න. අපි අර ත්‍රිවිල් එකක් අතවනලා ගෙන්න ගන්න ඒ වගේ. උඩ යන ගුවන් යානේ මැලේසියාවෙන් පිටත් වෙලා කටුනායකට එන්නේ. මස්සිනා ඉන්න සිංගප්පූරු ගුවන් තොටුපොළේ. සිංගප්පූරුවෙන් එන එක පැයක් ප්‍රමාදයි. මොකද කරන්නේ? ගුවන් යානේ හරවනවා ආපහු සිංගප්පූරුවට. අම්මගේ අප්පගේ දේපලද මේගොල්ලන්ගේ? අපි අහන්නේ තමුන්වන්සේ. සිංගප්පූරු ගුවන් තොටුපොළක ගුවන් යානය බස්සලා නංගන්න කීයක් ගන්නවද? කටුනායක ගුවන් තොටුපොළේ ගුවන් යානයක් බස්සලා නංගන්න ඩොලර් 5000ක් ගන්නවා. ලක්ෂ 6මාරක් ගන්නවා. සිංගප්පූරු ගුවන් තොටුපොළේ ගුවන් යානයක් නංගලා බස්සන ආසන්න වශයෙන් ලක්ෂ 10කට වඩා ගන්නවා. හැබැයි සතයක්වත් ගන්න නැති ගුවන් තොටුපොළකුත් තියෙනවා ලෝකෙ. ගුවන් යානය බස්සලා නංගන. ඒ මොකක්ද? මත්තල ඩොලර් 2500ක් ගණමින් හිටියා. මේ ළඟදී කැබිනට් පත්‍රිකාවක් දැම්ම සතයක්වත් අය කරන්න නැතුව බලමු එතකොටවත් එයිද කියලා. දැන් මස්සිනා හිතන් ඉන්නේ නැත්තේ සිංගප්පූරු ගුවන් තොටුපොළ මත්තල වගේ කියලා. උඩ යන ගුවන් යානේ බැස්සුවා එතෙන්ට මතක තබා ගන්න. හරවලා බැස්සුවා. ගුවන් පත දෙකක් මැලේසියාවේ ඉඳන් කටුනායකටයි සිංගප්පූරුවේ ඉඳන් කටුනායකයි. ගුවන් පත දෙකක් ජාත්‍යන්තර නීතිය අනුව හදිසි තත්වයකට හැර වෙනත් ගුවන් තොටුපොළ ගුවන් යානය බාන්න බෑ. නමුත් නඩු දාන්නේ සුදු වෑන් කරගෙන. එක මගියෙක්වත් එකට විරුද්ධව නඩු දාන්නේ. ගුවන් යානක වැඩියම තෙල් පිච්චෙන්නේ බස්සන කොටයි නංගන කොටයි. ඉතින් මස්සිනා පැයක් ඉන්න බැරුව ගේන්න ලක්ෂ 30කට වඩා වීදව. මම මුදල විතරක් නෙවෙයි මෙතන කියන්නේ. මෙතන කියන්නේ මොන යක්කුදම කියලා මේගොල්ලෝ. පැයක් ගුවන් තොටුපොළේ ඉන්න බැරුව උඩ යන ගුවන් යාන හරවන නායකයෝ. මහින්ද මහත්තයාගේ මස්සිනා. මේක රටක්ද? මේක එක පවුලක් සහ කල්ලියකට ගියපු රටක් නෙවෙයි. අපි කොමුණාස්ලා නෑ. ඒ විතරක්ද මේ රටේ මහජනගේ මුදල් පිළිබඳ කිසිදු හැඟීමක් තැකීමක් නෑ මේගොල්ලන්. මතක තබන්න. දැන් සාමාන්‍යයෙන් අපේ රටේ ජනාධිපති ඉන්නේ ජනාධිපති මන්දිරේ. අගමැති ඉන්නේ අරලියගහ මන්දිරේ. චන්ද්‍රිකා මැතිණිය ජනාධිපති කාලේ එතුමිය ජනාධිපති මන්දිරේ මහින්ද මහත්තයා අරලියගහ මන්දිරේ. ජේ.ආර් ජනාධිපති කාලේ ජේ.ආර් ජනාධිපති මන්දිරේ ප්‍රේමදාස මහත්තයා අරලියගහ මන්දිරේ. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් දෙකේම ඉන්නේ මහින්ද මහත්තයා. මන්දිර දෙකක. මොකද්ද මේ වෙලා තියෙන්නේ? මොන විකටමද? ඒකල වනාත මිනිසුන්ට කියනවා වර්ගාඩි 350ට පැනපන්. අරලියගහ මන්දිරේ টয়ලට් එකත් ලොකෝ ඊට වඩා. වනාතයට කියනවා සැප පහසු ඉන්න පුළුවන් වර්ගාඩි 350ක්. හැබැයි මහින්ද මහත්තයාට ජීවත් වෙන්න මන්දිර දෙකක් ඕන. මොකද්ද මේ වෙලා තියෙන්නේ? ඊට පස්සේ අගමැතිට වෙනම මන්දිරයක් ගන්න කුලිය ගෙවන්න ඕන. ලක්ෂ 10ක් 15ක්. ඇයි? අගමැති මන්දිරේ මහින්ද මහත්තයා. මොකද්ද මේ වෙලා තියෙන්නේ? අද තමුන්වන්සලා යනකොට බලන්න අරලියගහ මන්දිරේ තාප්පි. ඒකට කරලා තියෙන විකටම. ඔය කොල්ලු පිටිය හරිය හරි පෑවිල්ලකට වේලෙනවා මුහුදයිනේ. මේ චූටි මල්පල ඉඳලා තාප්පති. මොකද්ද මේ විකටම? මොකද්ද මේ විකටම? අරලියගහ මන්දිරේ මල්පල හිටවන්න චූටි දැක්කද බලන්න කී. ලක්ෂ 7-8ක් කරන මාසයකට තාප්පේ නඩත්තු කරා. මහජනගේ සල්ලි. මේගොල්ලෝද නායකයෝ. අපි තමුන්වන්සලා ඉන්නවා. එනිසා මේ රටේ ජනයාගේ මුදල් කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරන පාලක රැලක් අද අපි ඉදිරිපිට ඉන්නේ. වෙනස් කරන්න ඕනේ නැද්ද? විරුද්ධ වෙන්න ඕනේ. අඩුම තමුන්වන්සලාට අඩුම තරමේ තමුන්වන්සලා හෘද සාක්ෂියක් තිබෙනවා. තමුන්වන්සලාගෙන් බදු ගහලා එකතු කරගෙන සල්ලි නේද මේව නාස්ති කරන්න හොරකම් කරන්න කියලා. කැක්කුමක් තියෙනවනේ. ගෙදර රුපියල් 100ක් 200ක් කොල්ලා ගත්තොත් කොල්ලට බණින විදිය. ගෙදර දරුවා රුපියල් 500ක් විතර බැරි වෙලාවක් ගත්තොත් කණ්ඩ දෙන්නේ නැහැ. ඉතින් ගෙදර සල්ලි වගේම අපේ සල්ලි නෝයි. අපි ගෙදර සල්ලි වල තියෙන කැක්කුම ඇයි නැත්තේ රටේ සල්ලි වල. ඒවත් අපේ සල්ලි. අපේ සල්ලි කෝටි ප්‍රකෝටි ගණන් හොරා කනවා. අනේ කියලා ඒත් ගිහලා කතරි ගන්න. මොකද්ද මේ විකඩම? විරුද්ධ වෙන්න ඕනේ නැද්ද? දැන් බලන්න. තමුන්වන්සලාට මම කියන්නේ.
දැන් ඉන්දියාව ගත්තොත් ඉන්දියාවේ ජනගහනය කෝටි 124යි. ඇමතිවරු 35යි. චීනයේ ජනගහනය කෝටි 135යි. ඇමතිවරු 16යි. ඇමරිකාවේ ජනගහනය කෝටි 31.5යි. ඇමතිවරු 23යි. ඉන්දුනීසියාවේ ජනගහනය කෝටි 24යි. ඇමතිවරු 40යි. ජපානයේ ජනගහනය කෝටි 12යි. ඇමතිවරු 18යි. ලංකාවේ ජනගහනය කෝටි 2යි. ඇමතිවරු 65යි. නියෝජ්‍ය ඇමතිවරු 45ද කොයිද? මහ ඇමතිවරු 9යි. පළාත් ඇමතිවරු 36යි. මොකද්ද මේ වෙලාව තියෙන්නේ? මේ මහජනගේ සල්ලි මන් දැක්ක සමහර වෙලාවට ඇමතිවරයෙක් පත් වුණාම බැනර් දානවා. පරිසර පුනර්ජීවන ඇමතිකමින් පිදුම්ලත් සුසිල් ජයන්තට අපේ උත්තමාචාරය. ගාලා තිබෙන දීපේර කඩුවල බෑ. ඒකට ඇමතිකම කලුතෙන් දීපුවාම සුබපැතුම් දාන්න. සුබපැතුම් දාන්න ඕන. ඔය ඇමතිවරකට මතක තියාගන්න. අමාත්‍යංශයක් හම්බ වෙනවා. ඒ අමාත්‍යංශෙ වෙනම ගොඩනැගිල්ලක් ගන්න ඕන. ඒකට වෙනම කාර්ය මණ්ඩලයක් ගන්න ඕන. ලේකම්වරයෙක් ඕන. ස්ථිර ලේකම්වරයෙක් ඕන. අතිරේක ලේකම්වරු ඕන. සහකාර ලේකම්වරු ඕන. ප්‍රධාන ලිපිකරු ඕන. ලිපිකරු ඕන. සහ අධ්‍යක්ෂකරු ඕන. නියෝජ්‍ය අධ්‍යක්ෂකරු ඕන. සහකාර අධ්‍යක්ෂකරු ඕන. කකස ඕන. රියදුරු ඕන. මුරකරු ඕන. මහා දැවැන්ත ජනපදයක් හැදෙනවා වගේ අමාත්‍යංශයක් හැදෙනවා. ඇමතිවරයෙක් කලුතෙන් එනවා. ඊට පස්සේ දැන් ඇමතිවරයාට වෙනම කාර්ය මණ්ඩලේ 15 දෙනෙක් හම්බ වෙනවා. ඒ 15 දෙනාගෙන් ඒ 15 දෙනාට 40000කට නොවැඩි වැටුපක් හම්බ වෙනවා මාසෙකට. ගොඩක් ඔය කාර්ය මණ්ඩලේ කවුද? සුසිල් ප්‍රේමජයන්ත පුද්ගලික ලේකම් නෝනා. වෙන කවුද? මහින්ද අමරවීර මහත්තයාගේ පුද්ගලික ලේකම් නෝනා. අනුරාප මහත්තයාගේ පුද්ගලික ලේකම් නෝනා. කාලය පවිත්‍රා දේවී නෝනාගේ පුද්ගලික ලේකම් මහත්තයා. මේකද වෙලා තියෙන්නේ. ඒ ටික දාලා ගන්න 40000. ඊළඟ ඔය 15 දෙනාගෙන් 5 දෙනෙකුට හම්බ වෙනවා වාහන 5. ඒ වාහන වල 30000 ගන්න තෙල් දෙනවා. ඒ කාර්ය මණ්ඩලයට 7500 ගන්න දුරකථන දීපනා දෙනවා. කාර්ය මණ්ඩල අවුරුදු 5ක් හිටියොත් විශ්‍රාම කටුකොත් හම්බ වෙනවා. මතක තබගන්න මන්ත්‍රී වුන් විතරක් නෙමෙයි. ඒ විතරක්. ඇමතිවරයාට නිල වශයෙන් වාහන දෙකක් හම්බ වෙනවා. ඇමතිවරයාට මාසයකට මතක තබන්න නිල වශයෙන් 2යි. ආරක්ෂාවට 1යි 3යි. හැබැයි ඊට වඩා ගන්නවා. ඇමතිවරයෙකුට මාසයකට මතක තබන්න මාසයකට ලක්ෂ 1.5ක තෙල් දෙනවා. ලක්ෂ 1.5 කූපන් දෙනවා තෙල් ගන්න. කොළඹින් ගෙයක් දෙනවා. ඔය බෞද්ධ ලෝක මාවතේ විජේවර්ධන මාව, විජේරාම මාව. සුද්ධ හදපු ගෙවල් ටිකක් තියෙනවා තමයි ඇමතිවරුන්ට දෙන්නේ. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ගෙවල් මදි ඇමතිවරු වැඩි. සුද්ධ හිතුවේ නැහැ මෙතන ඇමතිවරු හදයි කියලා. සුද්ධ හිතනවාද මේ රටේ උත්තර හදයි කියලා. ඉතින් ගෙවල් ටිකයි තියෙන්නේ. දැන් මොකද කරන්නේ? දැන් කරන දේ තමයි ගෙයක් නැත්තම් කොළඹින් ඇමතිවරයෙකුට රජයෙන් දීපු ගෙවල් කුලිය ලක්ෂයක් දෙනවා. මතක තබන්න. මාසයකට ගෙවල් කුලිය ලක්ෂයක් දෙනවා. ගමේ කෙනෙකුට ගෙයක් හදාගන්න නිවාස ණය දෙන්නේ 30000යි. ඇමතිවරට ලක්ෂයක් දෙනවා ගෙවල් කුලිය. මේ මහජනගේ සල්ලි. සමහර ඇමතිවරු කරලා තියෙන මොකක්ද? තමන්ගේ ගේ තමන්ට කුලියට දීලා ඒගේ තමන් ඉන්න. මරු බඩු ලක්ෂයක් ගන්න. ඇයි ඔය ගොඩක් අයට කොළඹ ගෙවල් තියෙනවා. ඊට පස්සේ ගෙදර ලයිට් බිල වතුර බිල ඔක්කොම ගෙවන්නේ ආණ්ඩුව. ස්වල්ප ගණන් නෙවෙයි ලයිට් බිල. පහුගිය දමට ලයිට් බිලක් හම්බුණා කේලිය රඹුක්වැල්ල. කේලිය රඹුක්වැල්ල මහත්තයාගේ මාසික ගෙදර ලයිට් බිල 1,21,444.735 මාසික 1,21,444.735 මේ මාළඹේ තොරණ ගහනවා නේද පොසු වෙසක් එකට තොරන් කපිටුන් අහලා බලන්න බල්බ් 20000ක් දාලා තොරණ ගැහුවා සති දෙකක් එළවෙනකම් පත්තු කරා තොරණේ ලයිට් බිල එන්නේ 50,000 හැබැයි කේලිය රඹුක්වැල්ල මහත්තයාගේ ගෙදර ලයිට් බිල 1,21,444.735 ගිහලා බලන්න ඕන රැට තොරන් ගහනවද කියලා අම්මපා 1,21,000ක රයිට් පුච්චන් දේශප්‍රේමීලු ඊට පස්සේ ඇයි මුළු ගේම AC කරලා වැසිකිළියත් AC කරලා තියෙන්නේ ඒ කියන්නේ තටමන්නේ ජනයාගේ සල්ලි වලින් සීතලේ ගෙහි මරු දේශප්‍රේමී
මොකද්ද මේ වෙලා තියෙන්නේ? ඉතින් මේ මහජනගේ මුදල්නේ කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරන පාලකයෝ. අපි තමුන්නාන්සලාට අනේ එහෙම පාලකයෝද ඕන? එහෙම අයද ඕන? තමුන්නාන්සලා දන්නෝ දැන් අවුරුදු ගණනාවක් තිස්සේ මේ පළාත් සභාවේ മന്ത്രിවරයෙක් හැටියට කටයුතු කරා අපේ සරත්පතින සහෝදරයා. ගෙදර ගිහිල්ලා බලන්න අදත් එහෙමයි ගෙවල් අපේ සහෝදරවෝ ලැබෙන පඩියවත් ගන්නේ නැති මිනිස්සු අපි. ලැබෙන පර්මිට් ගණනාවකුත් ප්‍රතික්ෂේප කරපු මිනිස්සු අපි. අපේ රංජන් ජයලාල් සහෝදරයා පළාත් සභාවේ හිටිය අවුරුදු ගණනාව මහජනයාගේ මුදල් 7ක්වත් හොරා කාපු නැති මිනිස්සු. ප්‍රාදේශ සභාවේ කඩුවිල ප්‍රාදේශ සභාවේ කල්පනා කරලා ඉතින් අපි මේ ජනයට ඕන හොරු රැලක්මද අපි තමුන්නාන්සලාගෙන් අහන්න. වෙනස් කරන්න ඕනේ නැද්ද? අවුරුදු 66ක් තිස්සේ මේ රටේ ජනයාගේ මුදල් කෝටි ප්‍රකෝටි ගණන් හොරා කපු පාලනයට විරුද්ධව තමුන්නාන්සලාගේ ඡන්දය මෙදාසරේ ජනතා විමුක්ති පෙරමුණට දෙන්න. අපි මේ රටේ මහජනයාගේ මුදල් 7ක් හොරකම් කරන්නේ නැති මිනිස්සු. අපිට මේ මහජනයාගේ මුදල් 7ක් හොරකම් කරන්නේ නැති මිනිස්සු. අපි සරල මිනිස්සු. එහෙම පාලකව නෙවෙයි රටට ඕන. කල්පනා කරන්න. ඒ විතරක් දැන් වෙලා තියෙන්නේ මොකක්ද? දැන් කුඩු වලින් එතනෝල් වලින් කැසිනෝ වලින් පුරවන්න හදනවා මේ රට. කුඩු කොච්චර ගෙනවද? කුඩු කිලෝග්‍රෑම් 261ක් අහු වුණා. මීට කලින් ලංකාවට කුඩු ගෙනාවේ කොහොමද? ඊයන් කොලේ කොතලා කුඩු ගුලි ටිකක් දාලා ගුලි 3-4ක් ගිලලා එයාපෝට් එකෙන් පැනලා වස්ති කරලා පස්ස පැත්තෙන් කුඩු ගත්තා. ඔහොම නෙමෙයි අපි දන්න ඉතිහාසය. මේ ඈත ඉතිහාසයක් නෙමෙයි. මේ අවුරුදු 4කට 5කට කලින් ලංකාවට කුඩු ආවේ එහෙමනේ. හැබැයි අද කුඩු වෙන්නේ කොහොමද? අද කුඩු වෙනවා කන්ටේනර් වලින්. ඇයි? එදා කුඩු බිස්නස් කරේ නිකන් කුඩු මුදලාලි. දැන් කුඩු බිස්නස් කරන්නේ අගමැතිතුමාලා. නිකන් මුදලාලි කෙනෙක් කුඩු බිස්නස් කරනකොට කරුංග ගෙඩිය සයිස් එකට ගුලි එන්නේ. අගමැති කුඩු බිස්නස් කරනකොට කන්ටේනර් වලින් කුඩු වෙන්නේ. මේකට අගමැතිවර සම්බන්ධ නැද්ද? සම්බන්ධයි. මතක තබා ගන්න. කුඩු ලෝකේ ගෙනාවේ පාකිස්තානයේ කාමින් ගම්පල අගමැතිගේ ගෙදර ගියා. තමුන්නාන්සලා දන්නවද ගම්පල අගමැතිගේ ගෙදර? මේ මාළඹේ අපි දන්නේ. හැබැයි පාකිස්තානයේ කාමින් දන්න අගමැතිගේ ගෙදර. දන්නව විතරක් නෙවෙයි ගෙදර ගියා. ගෙදර ගියා විතරක් නෙවෙයි අගමැතිත් එක්ක එකට කෑම කෑවා. එකට කෑම කෑවා විතරක් නෙවෙයි අගමැතිත් එක්ක එකට ලැබුම් ගත්තා. අගමැතිගේ පුතා තමයි කිව්වේ ලියුම යවන්න කියලා සම්බන්ධීකරණය කම්. කුඩු තෝගේ නිදහස් කරා. එනිසා මේ අගමැති පිය පුතු කුඩුමේ මතක තබා ගන්න. කුඩු කිලෝග්‍රෑම් 261. කියන්නේ ගෝනි පහමාරක කුඩු. හිතන්න. කුඩු ගෝනි පහමාර. කුඩු සොට් එකක් කියලා කෙනෙක් කංගෙන්දෙන් භාගය. හිතන්න තමුන්නාන්සලා කල්පනා කරා ගෝනි පහමාරක කුඩු කංගෙන්දෙන් භාගේ මොන කුඩු තෝගය. මෙතන ඉන්න තමුන්නාන්සලා හිතන්න පුළුවන් කුඩු කොච්චර ගෙනවත් අපි බොන්නේ නැහැ. අපේ දරුවෝ ගහන්නේ නැහැ නේ කියන. හැබැයි අද නොබන එක ඇත්ත. අපේ දරුවෝ හෙටත් නොබී කියලා සාතිකෙ මොකද්ද? අද අනුරාධපුරයේ ඈත ගම්වල හම්බන්තොට ඈත ගම්වල අද කුඩු ව්‍යාප්ත වෙලා. මේ පාලකයන්ට උන එහෙම දරුවෝ මතක තබා ගන්න. එනිසා කුඩු කන්ටේනර් ගණන් වෙලා බෙදනවා. මොකද්ද මේ රට වෙලා තියෙන්නේ? මෙයා අගමැති නම් කමක් නැහැ තව. මෙයා තමයි අපේ රටේ බුද්ධ ශාසනයම අප්පටසි කුඩු මුදලා. මොකද්ද මේ රට වෙලා තියෙන්නේ? කුඩු විතරක්. එතනෝල් කන්ටේනර් ගණන් ගහුව වෙනවා. ඔය එතනෝල් බැරල් එකකින් අරක්කු බැරල් 3ක් පෙරන්න පුළුවන්. බැරල් එක තියෙන ආසන වශයෙන් ගත්තොත් බෝතල් 250. ඒ කියන්නේ එතනෝල් බැරල් එකකින් අරක්කු බෝතල් 750ක් පෙරන්න පුළුවන්. එතනෝල් හොරෙන් ගෙනලා පෙරන අරක්කු බෝතලේ රුපියල් 785ක් ලාභයි. ඉතින් එක බැරල් එකකින් ලාභයි රුපියල් 750 වැඩි කිරීම 785. එක කන්ටේනර් එක තියෙන බැරල් 200කට වඩා. එක බැරල් එකකින් ලාභයි 750 වැඩි කිරීම 785 වැඩි කිරීම 200. ලක්ෂ 1200කට කිට්ටු වෙන්න ලාභයි. එක එතනෝල් බැරල් එක. ඉතින් බෙදන්න බැරිද සාරි? බෙදන්න බැරිද ත්‍රිවිල් ටයර්? බෙදන්න බැරිද කෑම? පොවන්න බැරිද අරක්කු? ඇයි මේගොල්ලෝනේ ගේන්නේ? රේඩියෝ වාර්තාව අතට අහුණා. රේඩියෝ වාර්තාවේ පැහැදිලිවම සඳහන් කරලා තිබෙනවා.
ජෝන්ස්ටන් පනාන්දු ඇමති මන්ත්‍රී අරුන්දික පනාන්දු මේ එතනෝල් තොගයත් එක්ක පිට වෙච්ච වාර්තාවේ පැහැදිලිව සඳහන් වෙලා තිබෙනවා නම් රටේ ඇමතිවරු. ඇයි මේ මොකද්ද වෙලා තියෙන්නේ? අද ලංකාවේ ප්‍රධානම අරක්කු මුදලාල්ලා ආණ්ඩුවේ ඇමතිවරු වයඹ අරක්කු කාගේද? වයඹ ඉස්කාගාරේ. වයඹ ලේබල් එකකින් ඉන්නේ. වයඹ ඉස්කාගාරේ ජෝන්ස්ටන් පනාන්දු. වයඹ අරක්කු ඇමති ජෝන්ස්ටන් පනාන්දු. හිඟුරාණ අරක්කු කාගේද? හිඟුරාණ ලේබල් එකකින් ඉන්නේ. නියෝජ්‍ය ඇමති ලක්ෂ්මන් පෙරේරා. කුරුණෑගල බාර් වලින් 10කට වඩා අයිති කාටද? ඇමති ජයරත්න හේරත්. මේ පැත්තේ බාරුත් එහෙම තමයි නේද? කාටද? බුද්ධදාස. නම මොකටද දැම්මත් දන්නේ? බුද්ධදාස මරු නම. තාත්තට මොනව හිතලා දැම්මත් දන්නේ? නම බුද්ධදාස. බාර් අයිතිකාරය. අපේ රටේ පාලකයෝ කවුද? අපි තමුන්නාසලා ගැන අපේ දරුවන්ගේ පාලකයෝ කවුද? අරක්කු මුදලාලිලා. බැරි වෙලාවත් ගමේ අරක්කු මුදලාලි කෙනෙක් හිටියොත් මූණ බලන්නේ. මගුලත් තුලාවක් කරන්නේ. වම් පැත්තෙන් ආව දකුණු පැත්තට එනවා. අරක්කු මුදලාලි කියන. හැබැයි රටේ ලොකුම අරක්කු මුදලාලිලා ඇමතිකම් කරලා ඡන්දෙ දීලා ඇමතිකම් දීලා සරුත් කියනවා. ඒක හරි අසාධාරණයි. ගමේ අරක්කු මුදලට එක වැඩක්, රටේ අරක්කු මුදලට තව වැඩක්. දෙන්නට එක විදිහට සලකන්නේ. මොකද්ද මේ වෙලා තියෙන්නේ? අපේ දරුවන්ගේ පාලකයෝ කුඩු මුදලාලි. අපේ දරුවන්ගේ පාලකයෝ අරක්කු මුදලාලි. ඒ විතරක්ද? කැසිනෝ පෞගේදා දැම්ම පාර්ලිමේන්තුවට ගැසට් නිවේදන 3ක්. විජේවර්ධන මාවතේ ප්‍රධාන කැසිනෝ ශාලා 2ක්, ජේම්ස් පැක ඇවිල්ලා දාන. ග්ලේනි වීදියේ තව කැසිනෝ ශාලාවක් ජෝන් කීල්ස් මුදලාලි දාන. ප්‍රධාන කැසිනෝ ශාලා 3ක් අද ලංකාවේ ඇරෙනවා. කැසිනෝ කියන්නේ මොකද්ද? 3 in 1. ගණිකා වෘත්තිය, මත්ද්‍රව්‍ය, සූදු කැසිනෝ කියන්නේ. ඔයගොල්ලෝ දකින්නද පහුගියදා SP දිසානායක කිව්වා. එයා ඇමරිකාවේ ගියපු වෙලාවක ඇමරිකාවේ ලාස් වේගාස් වලට ගිහලා කැසිනෝ ගැව්වා කිව්වා. SP. මං අහලා තියෙන අධ්‍යාපන අමාත්‍යාංශ සල්ලි වලින්ද ගැහුවේ කියලා. ඒක වෙනම හොයන්න ඕන. උසස් අධ්‍යාපන ඇමති අපේ රටේ කැසිනෝ ගාන. ඊට පස්සේ SP කිව්වා මම කැසිනෝ ගහ ඉන්නකොට සුරූපි ලලනාව අල්ලගන්න හැබැයි අහුුනේ නෑ කිව්වා. අහු වුණත් ඕක නෝනට ඇහෙන්න කියන්නේ. නෝනට ඇහෙන්න කියනවා සුරූපි ලලනාව ආවා මාව අහුණා කියලා. නෝනා දික්වැල්ලේ නෝනා මන් දන්නවා. එහෙම කියන්නේ. හරිද? එනිසා මොකද්ද? දැන් SP අහුණාද නැද්ද කියන එක අපිට වැදගත් නෑ. හැබැයි අපිට එකක් පැහැදිලි මොකද්ද? කැසිනෝ ශාලාවේ SP කැසිනෝ ගහ ඉන්නකොට සුරූපි ලලනාව ආවල්ලා ගන්න. ඒ කියන්නේ මොකද්ද? කැසිනෝ ශාලාවේ සුරූපි ලලනාව ඉන්නවා. ඔච්චරයි අපිට තියෙන්නේ. SP අහුණාද? ඒක අපිට කමක් නැහැ පවුලේ ප්‍රශ්නේ. එහෙනම් දැන් කැසිනෝ ශාලාවේ සුරූපි ලලනාව ඉන්නවා. මතක තබා ගන්න. එතකොට සූදුව කවුද ගහන්නේ? ආණ්ඩුව කෙරේ කතරකයක් පිළිගන්න. සූදුව තමුන්වන්සලට යන්න බෑ. ඇතුල් වෙන්නම ලක්ෂ 5ක් විතර ඕනනේ. ඉතින් මුළු ගේ දොරකස් තියලා කැසිනෝ ගහන්න යනවා. එහෙම මොලේ අමාරුවක් නැතුව ඇති බුලත් කුලේට කොහොම ඡන්ද දුන්නා. එච්චර අමාරුවක් තියෙන විදියක් නේ. හරිද? ඊළඟ මත්ද්‍රව්‍ය කවුද දෙන්නේ දැන්? කැසිනෝ ශාලාව, සූදුව, මත්ද්‍රව්‍ය, ගණිකා වෘත්තිය. તો මත්ද්‍රව්‍ය කවුද? අගමැති පියපුතු. ඒ බඩු ටික එහෙන් දෙන්න. ගණිකා වෘත්තිය සපයන්න වෙන්නේ කාටද? අපේ ගම්වල දරුවන්. ඔන්න රාජපක්ෂ මහත්තයා අපේ දරුවන්ට අත්පත් කරන්න නිරතම. ඒ සඳහා ලෝකේ ඉන්න අංක 1 කැසිනෝ රජා මතක තබා ගන්න. ජේම්ස් පැකර් කියලා කියන ලෝකේ අංක 1 කැසිනෝ රජා. ජේම්ස් පැකර්ගේ තාත්තා තමයි ජෙරි පැකර්. මතක තබා. ජේම්ස් පැකර්ගේ තාත්තා ජෙරි පැකර්. ජෙරි පැකර් තමයි ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන පුවත්පත් හිමියෙක්. අද ඕස්ට්‍රේලියාවේ ආණ්ඩු පාලනය කරන්නේ ජෙරි පැකර්. පෞගේ චෝගම් සමුළුවේදී ලංකාව පිළිබඳ මොකක් හරි එකක් හොඳට කිව්වේ ඕස්ට්‍රේලියාව අගමැති. ඇයි? කැසිනෝ රජා කිව්වා මට කැසිනෝ ශාලාවක් දෙනවා ලංකාව වෙනුවෙන් කතා කරපන් කියලා. අද ඕස්ට්‍රේලියාවේ ආණ්ඩු පාලනය කරන්නේ ජේම්ස් පැකර්ගේ තාත්තා ජෙරි පැකර්ලා. දැන් රාජපක්ෂ මහත්තයා කොතැනද අපේ දේශපාලන ගෙනියන්න හදන්නේ? කැසිනෝ මුදලාල්ල ලෝකේ ඉන්න අංක 1 කැසිනෝ කාර්යෝ ගෙනල්ලා. අපේ රටේ දේශපාලනය කැසිනෝ දේශපාලන කරන්න මේ හදන්නේ. කැසිනෝ මුදලාල්ල තමයි හෙට අපේ දවසේ
පාලනය තියෙන්නේ. අදත් අපේ රටේ ප්‍රධාන මාධ්‍ය දෙකක අයිතිකාරයෝ කැසිනෝ මුදලාලි. සිංහල පත්‍ර දෙකයි ඉංග්‍රීසි පත්‍රයයි. කැසිනෝ මුදලාලි. දැන් අපේ රටේ දේශපාලන කොතෙන්ද රාජපක්ෂ මහත්තයා ගෙනියන්නේ? කැසිනෝ කියන්නේ සූදුව ගණිකාව මත්ද්‍රව්‍ය විතරක් නෙවෙයි. කැසිනෝ කියන්නේ ලෝකේ දේශපාලනය. ඒක ASCII තමයි ආණ්ඩු කුමන්ත්‍රණ සිදු වෙන්නේ. ඒක ඇතුලේ තමයි ඝාතන කුමන්ත්‍රණ සිදු වෙන්නේ. ඒක තමයි හෙට දවසේ ආණ්ඩුව හොබවන්නේ කවුද? ආණ්ඩුවේ ඉන්නේ කවුද කියලා තීරණය කරන්නේ. නිසා අපේ රට රාජපක්ෂ මහත්තයා ඇතුල් කරන්න හදන්නේ කැසිනෝ සූදුව ගණිකා වෘත්තිය මත්ද්‍රව්‍ය විතරක් නෙවෙයි කැසිනෝ දේශපාලනය වෙනස් කරන්න ඕනේ නැද්ද? අපි තමුන්නාසලට කියන්න ආව පණිවිඩය මේක. අපිට දීර්ඝ ලෙස සාකච්ඡා කරන්න තිබුණා. මේ තිබෙන අයහපත් කාලගුණ මැද්දේ තව අපිට රැස්වීමකුත් තියෙනවා යන්න. අපි තමුන්නාසලට එකයි කියන්නේ. මේකට විරුද්ධ වෙන්න. මේකට විරුද්ධ වෙන්න ගොඩක් 3-4ක් නෑ මතක තබා ගන්න. අද මේ රටේ සියලු ජනයා දන්නවා. තමන්ට මොකක් හරි අසාධාරණයක් වුණොත් මතක් වෙන්නේ කවුද? JVP එකට කියන්න ඕන කියලා. තමන්ගේ කාර්යාලය ඇතුලේ ප්‍රශ්නයක් આવුත් මතක් වෙන්නේ කවුද? JVP එකට කියන්න ඕන කියලා. තමන්ගේ පාසලේ ප්‍රශ්නයක් આવුත් මතක් වෙන්නේ කවුද? JVP එකට කියන්න ඕන කියලා. මේ රටේ කවර කොතැනක කවර තරාතිරම කෙනෙකුට ප්‍රශ්නයක් ආවත් මතක් වෙන්නේ JVP එකට කියන්න ඕන කියලා. ඒ නිසා මේ රටේ හිතේ තියෙන පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ. අපිට ඡන්දෙ දෙන්න පුළුවන් නොදෙන්න. හැබැයි ඡන්දෙ නොදෙන දෙන හැම කෙනාගේම හිතේ තියෙන පක්ෂ JVP. එහෙම නෙවෙයිද? රටේ ප්‍රශ්නයක් වුණොත් මතක් වෙන්නේ JVP. ගමේ පාසලේ ප්‍රශ්නයක් වුණොත් මතක් වෙන්නේ අපේ සරත්පතින සහෝදරයට කියන්න ඕන කියලා. තමුන්නාසලගේ කඩුවල ප්‍රශ්නයක් මතුනොත් මතක් වෙන්නේ අපේ රංජන් ජාලා සහෝදරයට කියන්න ඕන කියලා. මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් තමුන්නාසලට මතක් වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ. අපි තමුන්නාසලට කියන්නේ ප්‍රශ්නයකදී මතක් වෙන ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද පොලේදීත් මතක් කරගෙන මෙදාසරේ ජනතා විමුක්ති පෙරමුණේ සිංහලට කතරයක් ගහන්න. මේ පක්ෂය හයි වෙන හැම දවසකම මේ රටේ ජනතාවට හොඳයි. මේ රටට හොඳයි. ඒ නිසා අපි තමුන්නාසලගෙන් හිතන්නේ ශක්තියක් දෙන්න. අපි මේ කවුරුවත් අපිට යමක් හම්බ කරගන්න කෑ ගන්න මිනිස්සු නෙවෙයි. අපේ සරත්පතන සහෝදරයා, අපේ රංජන් ජයලා සහෝදරයා, අපේ සහෝදරවරු මේ කවුරුවත් තමන්ට යමක් හම්බ කරගන්න දේශපාලන කරන මිනිස්සු නෙවෙයි. තමන්ට මොකවත් කරගන්න බැරි නිසා දේශපාලනට ආපු අයත් නෙවෙයි. මතක තබා ගන්න. මේ කරන්න දෙයක් නැතුව දේශපාලනට ආපු අය නෙවෙයි. අපි ඇස් ඉදිරිපිට දැකලා තිබෙනවා සාධාරණ. අපි ඇස් ඉදිරිපිට දැකලා තිබෙනවා අපේ දරුවෝ මොනතරම් විනාශයටපත් වුණාද කියලා මහා බලාපොරොත්තු තියාගෙන හදපු දරුවෝ. අපි ඇස් ඉදිරිපිට දැකලා තිබුණා අපේ අම්මලා තාත්තලා මිය ගියපු විදිය. අපි ඇස් ඉදිරිපිට දකිනවා අපේ ලෙඩක් හැදුනම බෙහෙතක් ගන්න විදින දුක. අපිට ඇස් ඉදිරිපිට පෙනෙමින් තිබෙනවා මේ රටේ ජනතාව පත් වී තිබෙන අතිශය අසාධාරණයි. නීතිය නැති රටක්, විනයක් නැති රටක්, ආර්ථිකය කඩාවට්ටපු රටක්, හොරකම් වැඩි කරපු රටක්, නාස්‍ය වැඩි කරපු රටක්, පවුලක් විසින් කාපු රටක්. මේක වෙනස් කරන්න ඕන කියන තිර අධිෂ්ඨානය තමයි අපිට තිබෙන්නේ. ඒ වෙනුවෙන් අපි උපරිම වැඩ කරනවා. ඒ වෙනුවෙන් අපි මහන්සි වෙනවා. ඒ වෙනුවෙන් අපි බර අදිනවා. අපි තමුන්නාසලට කියන්නේ මේක අපේ විතරක් නෙවෙයි. අපි කාගෙත් වැඩි. අපි කාටත් මේක ඕන. අපි කවුරුත් මේ අසාධාරණයට විරුද්ධයි. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ මේ හොරකමට විරුද්ධයි. ඡන්දෙ දුන්නේ හොරකම් කරන්න. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ මේ කුඩු ජාවාරකට විරුද්ධයි. ඡන්දෙ දුන්නේ කුඩු කරන්න. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා කැසිනෝකට විරුද්ධයි. ඡන්දෙ දුන්නේ කැසිනෝ ගහන්න. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා නාම රාජපක්ෂක රේස් පැතිලට විරුද්ධයි. ඡන්දෙ දුන්නේ රේස් පදින්න නෙවෙයි. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා රෝහිත රාජපක්ෂ, යෝසිත රාජපක්ෂ මාළඹේ, යෝසිත රාජපක්ෂ ගාල්ලේ ක්‍රිකට් පිටියේ රගර ගැහුවට විරුද්ධයි. එහෙමනම් ඒ විරුද්ධයි එකේ මුණු ගගා ඉදලා වැඩක් නැහැ. විරුද්ධත්වය එකේ අපි දැකලා තිබෙනවා. ඡන්දේ එනකම් විරුද්ධයි එකේ ඉන්නවා. විරුද්ධයි එකේ මුණු ගාලා වැඩක් නැහැ. විරුද්ධත්වය ප්‍රකාශනපත් කරන්න තමයි ඡන්දය අවිලා තිබෙන්නේ. ඒ ඡන්දෙනි තමුන්නාන්සලගේ විරුද්ධත්වය ප්‍රකාශනපත් කරන්න, විරුද්ධත්වය ප්‍රකාශනපත් කරන්න 3-4ක් නැහැ. ඒ සදා තිබෙන ජනතා විමුක්ති පෙරමුණ, ඒ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ඡන්දයක් දෙන්න අපේ සහෝදරවරු ගණනාවක් මේ පළාත් සභාවට යවන්න, හැම දෙනාම කතා කරන්න, හැම දෙනාම අවදි වෙන්න, හැම දෙනාම හැම කෙනාටම 1 2 3 4ක් වචන කතා කරලා අපේ රටේ දේශපාලන වෙනස් කරමු. වෙනස් කරන දේශපාලනය මේ පළාත් සභා ඡන්දෙදි පටන් ගනිමු. ඒ වෙනුවෙන් සියලු දෙනාට ශක්තිය හා ධෛර්යය ප්‍රාර්ථනා කරමින් මම නතර වෙනවා. බොහොම